සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හොඳ කවුරු සාදුකාරයක් පවත්වන්න. හොඳයි, අපි ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඊ타ම ගැඹුරු වූ සදහම් සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා අවසර ගැනීම සඳහා තුන්වරක් নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද උදේ පින්වතුනි මේ පැය 12 ඉඳලා 4 වෙනකම් ධර්ම සාකච්ඡාවක් තිබ්බ. ටිකක් කතා කරන්නත් අමාරුයි, වෙහෙසක් තියෙනවා. අද ගොඩාක් වටින ධර්ම කාරණා ටිකක් මම කතා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 20 ආකාරය සක්කාය දිට්ඨිය පිළිබඳව මම හිතන ඕගොල්ලෝ හොඳට සිහි බුද්ධියෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ශ්‍රවණය කරොත් ඕගොල්ලන්ට මාර්ගඵල අධිගමනය ලබා ගන්නත් පුළුවන්. හොඳ සිහියෙන් සීලයක පිහිටලා ඕගොල්ලෝ පන්සීල් සමාදන් වෙලා ඉන්නේ. ඒ සීල අධිෂ්ඨාන කරගෙන අහන්න. මොකෝ අපේ බලාපොරොත්තුව තමයි අභිධර්මයේ ගැඹුරු දහම කියනවා වගේම මාර්ගඵල ලබා ගන්න අදහස් කරන කට්ටියට ඒක ලබා ගන්නවත් සමගම මේ ධර්මය දේශනා කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක නිසා තමයි අද විශේෂයෙන් මම කියන්න ඕන කාරණා ටිකක් සටහන් කරගෙන ආවා. ඒ අනුව මම මුලින්ම කතා කරන්න කැමති මේ ත්‍රිලක්ෂණය ගැන. ඒකට හේතුව තමයි මං 5 වෙනි ධර්ම දේශනාවෙත් 6 වෙනි ධර්ම දේශනාවෙත් ත්‍රිලක්ෂණය ගැන කතා කරා. ඒකෙම විශේෂයෙන්ම අනිත්‍ය ගැන. ඒකෙන් මේ කීප දෙනෙකුට මේ YouTube එකේ ශ්‍රවණය කරන පොඩි කුකුසක් ඇති වෙලා තියෙනවා. මේ මම ඒක ඒගොල්ලන්ට පොඩි ගැටීමක් වගේ ඇති වෙලා තියෙනවා. මේ කිව්ව කාරණාව මම හිතන්නේ හරියට තේරුම් අරගත්තේ නැති නිසා. ඒ වගේම මට මහත්යෙකුත් ආරාධනා කරා ඒ කියපු කාරණාව ගොඩක් වටිනවා. ඒක නිසා ඒක තව ටිකක් ඒක මම වේගෙන් කියලා තියෙන්නේ. ඒක තව ටිකක් මේ විස්තර කරන්න කියලා කිව්වා. ඉතින් ඒ කාරණා දෙක නිසා මම අර අනිත්‍ය ගැන කතා කරපු කාරණාව තව ටිකක් ඕගොල්ලන්ට විස්තර කරලා දෙනවා. ඒ තමයි අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංස්කාරා අනිත්තාති නේද? සබ්බේ සංස්කාරා මොකද්ද? දුක්ඛාති. සබ්බේ සංස්කාරා මොකද්ද? අනාත්තාති. මම ඌට කලිනුත් මේ ප්‍රශ්නය මම හිතන්නේ ඕගොල්ලන්ගෙන් අහලා ඇති. මට හරියට මතක නෑ මම ඒක ඇහුවද කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේකට වචන 3ක්ම පද 3ක් පාවිච්චි කරේ? භාග්‍යවතුන් වහන්සේට මෙහෙම තිබුණ නැද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති අනාත්තාති කියලා කියන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේක කඩලා දේශනා කරේ නේද? ඒක කඩලා දේශනා කරේ හේතුවක් නිසායි. එතකොට ඒ අනුව තමයි මම 5 වෙනි දේශනාවේදී ඒක කියලා පෙන්වුවේ මේ ධම්ම අරමුණු බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි කියලා කියන්නේ නැති බව. හැබැයි ඒක අනිත්‍ය ලක්ෂණයේ අදාළ වෙන්නේ නැතුව නෙවෙයි. අනිත්‍ය ලක්ෂණයට අදාළ වෙනවා ඒකත්. අනිත්‍යයි කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට හොයාගත්තේ මොකද්ද කියලා. ඒකට අපි එදත් කතා කරා. ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට හොයාගත්තු විශිෂ්ටම දේ තමයි අනාත්ම ලක්ෂණය. ඒක නිසා දැන් ගොඩාක් ලංකාවේ පින්වතුන්ලා මම දකිනවා අනිත්‍ය මෙනෙහි කරනවා.
මම අපි එකෙන් අපේ ධර්ම දේශනාවෙන් කතා කරා අනිත්‍ය මෙනෙහි කළ යුතු දෙයක් නෙමෙයි ඒක දැකිය යුතු දෙයක් කියලා. හැබැයි එකෙන් කියවෙන්නේ අනිත්‍ය මෙනෙහි කිරීම වරදක් කියලා. තේරුණා නේද? ඒක දකින්න බැරි කාලේ අපි මෙනෙහි කරන්න ඕන. විශේෂයෙන් මම දෙයක් මෙතන කියන්න කැමති. අනිත්‍ය ලක්ෂණේ තේරුණොත් අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගත්තොත් එයා ලෞකික සම්මා දිට්ඨියටපත් වුණා කියලා මට කියන්න පුළුවන්. ඒකයි මම කියන මගේ පෞද්ගලික අදහසක්. වැටහෙනව නේද? ලෞකික හැබැයි එයා එතනින් කියවෙන්නේ නැහැ එයා සෝවාන් වුණා කියලා. සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ? ත්‍රිලක්ෂණයම අවබෝධ වෙන්න ඕනේ. තේරෙනවද? අපිට නিত্য සුඛ සුබ ආත්ම කියන වැරදි වැටහීම් තුනක් තියෙනවා නේද? වැරදි සංඥා තුනක් අපේ සසරේ අපි පුරුදු කරගෙන මේ තුනම කැඩෙන්න ඕන. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ත්‍රිලක්ෂණයක් දේශනා කරේ. අනිත්‍ය අවබෝධ වෙන්නේ නැතුව කෙනෙකුට දුක අවබෝධ වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට හැබැයි අපි මාර්ගඵලයකටපත් වෙනකොට අනිවාර්යයෙන්ම අනාත්ම ලක්ෂණේ අවබෝධ කරගන්න ඕනේ. වැටහෙනව නේද? ඔයගොල්ලන්ට මම කියන එක. ඒක නිසා අර වැරදි අවබෝධයකට ගන්න එපා. මම එහෙම කාවත් එහෙම විවේචනය කරන්න නැහැ. මට එහෙම අවශ්‍ය නැහැ. හැබැයි මම සද්ධර්මයේ දේශනා කරනවා. ඇත්ත දේශනා කරනවා අපිට හොඳට දැනෙන විදිහට. ඒක මම තව ටිකක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කැමති. ඒක වචනෙන් කියලා විතරක් නෙවෙයි. ඇයි ධම්මාරම්මන අනිත්‍ය කියලා මෙනෙහි කරාට ඒක වරදක් නැහැ. ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකේ මෝහයක් තියෙනවා. අපි ඒක තමයි කතා කරේ අර නැති පූසෙක් ගැන නැති දෙයක් ගැන අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේද කියලා. හැබැයි අනිත්‍ය මෙනෙහි කරා කියලා වරදක් නැහැ. අන්න ඒක නිසා ඒක ගැටලුවකට ගන්න එපා. හැබැයි අපිට මාර්ගඵලයකටපත් වෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අවබෝධ වෙන්න ඕන. එක ලක්ෂණයක් අවබෝධ වෙලා ඒකටපත් වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න අනිත්‍ය වැටහුන්නේ නැති කෙනෙකුට අනාත්මය වටහා ගන්න බෑ. හැබැයි කෙලින්ම කෙනෙක් අනාත්මය වටහා ගත්තොත් අපි අනාත්ම භාවනාවක් කරමු. බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනා කරනවා අනාත්ම ලක්ෂණය පිළිබඳව. හැබැයි අනාත්මයේ තේරුම් ගත්තොත් ඊටු තුනම වැටහෙන්න පටන් ගන්නවා. වැටහෙනව නේද? ඒක නිසා ප්‍රබලම දෙයක් තමයි අනාත්මය කියන දේ. අපි ඒක තව මම ඔයගලන්ට චිත්ත වීතියකින් හදලා පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නනවා. දැන් අපි දන්නවා චිත්ත වීතියක් අපි චක්කු විඥානයක් හරි ශබ්දයක් හරි ගත්තොත් අපේ චිත්ත වීතියක් යනවා කියලා. දැන් කනක් අපි ගමු නැත්නම් හැක්ම ගමුකෝ අපේ පුරුදු විදිහට. මෙහෙම අපි ගත්තාම මෙහෙම ප්‍රසාදය පිහිටන තැන එතකොට මෙහෙම ගත්තාම මේ ඇහැට මේක වදිනවත් එක්කම මොකද්ද වෙන්නේ? මම ෆොටෝ පොඩ්ඩක් පස්සට මෙහෙට දාගමුද? ලොකුනම මේ උණු වතුර තියෙන කොප්ප. එතකොට මෙහෙම මොකද්ද වෙන්නේ? අපේ දරුවෝ කියන්න බලන්න. දැන් මේ භවාංග සිත කොහෙද තියෙන්නේ? ඈ? හෘද වස්තුවේ. වැටහෙනව නේද? දැන් අපේ දරුවා හිතන්නකෝ ওই දුවගේ ඇහැට මලක් වදිනවා. දැන් මේ වෙලාවේ ඔන්න මම මේ අපි ඉගෙන ගත්ත අපිට ඕනම අරමුණක් පේනකොට මේ සිත් වැලක් සිත් පොලිමක් යනවා. ඒකෙන් හොඳට මතක තියාගන්න මම මෙහෙම ඇඳට මේ සිත් එක සිතයි එක මොහොතක තියෙන්නේ. නේද? හැබැයි මම මේක ඇඳට ඊගාව සිත ලියනකොට උඩ එක මැකෙන්නේ නැහනේ. ඔයගලන්ට මතක තියාගන්න මම ලියන සිත් වැලක් ඇඳට හැම එක වෙලාවකදී එක සිතයි තියෙන්නේ. දැන් ඔන්න මේ දුවගේ සිත භවාංග සිත කියලා මම මේ ඇඳේ මෙන්න මෙතන තියෙන සිත. කොහෙද ওই සිත තියෙන්නේ? හෘද වස්තුවේ. දැන් භවාංග සිත කියන්නේ මොකද්ද? අලුතෙන් අහන කට්ටියට තේරෙන්න භවාංග සිත කියලා කියන්නේ අපිට තේරෙන සිතක් නෙමෙයි. නිදාගත්තට පස්සේ තියෙන්නේ භවාංග සිත. හීන පේන වෙලාවට නෙවෙයි. භවාංග සිත කියන්නේ ඒකේ අරමුණක් තියෙනවා. අතීතයේ ගත්තු අරමුණක් කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අපි මේව ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. තේරුණා නේද? ඇයි මම එහෙම කියන්නේ සිතක් හටගන්නේ නැහැ මොකක් නැතුවද? අරමුණක් නැතුව. අන්න ඒක හොඳට මතක තියාගන්න අරමුණක් තියෙන්න මොන සිතක් හටගන්න. ඒක අපිට දැනෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්.
එතකොට දැන් මේ වෙලාවේ දැන් භවංග සිත කියලා තියෙනවා. එතකොට මේ වෙලාවේ නිදිද අපි? නෑ. භවංග සිත තියෙනවා අපිට. භවංග සිත ගොඩාක් තියෙනවා. ඔන්න දැන් දුවට මල පේනවද මේ වෙලාවේ? නෑ මල පේන්නේ. ඔන්න දෙක ඊට පස්සේ මොකද්ද වෙන්නේ? භවංග චලනය. ඔන්න මං ච කියලා ලිව්වා. භවංග චලනය. දැන් බලන්නකො මේ සිතේ හරි පුදුම දෙයක් වෙනවා. මේ භවංගය දන්නවා මේ ඉස්සරහට වෙන්න තියෙන දේනේ. තේරුණා නේද? දන්න බලන්න. අපි හැමෝටම අභිඥා තියෙනවා. නේද? මේ සිත ඇයි චලනය වුනේ? එයා දන්නේ එයා මලක් දැනිලා නැහැ යාට. දකින්න හදන්න කියලා යාට දැනිලා. ඉස්සරහා යාට පේනෝ නේද? බලන්න මේ සිතේ තියෙන තව ගොඩාක් ඕගලන්ට තේරේ කල්පනා කරනකොට මේ සිතේ තියෙන විස්මිත ස්වභාවය තව ඕගොල්ලෝ පුරුදු කරාම ඉස්සරහට වෙන්න තියෙන දේ පවා ඕගලන්ට පේන්න ගන්නවා. අපිට ඒව වැඩක් නැහැ නේද? එතකොට තුන මොකද්ද වෙන්නේ? භවංග උපච්ඡේදය කියන්නේ භවංගය නැති වෙනවා. නැති වෙනවා කියන්නේ මෙතනින්ම නැති වෙන්නේ නැහැ. දැන් කොහොමද මේ සිත් නැති වෙනවා තමයි. නේද? එයාගේ අර ස්වභාවය අරමුණ ටිකක් අයින් කරලා. දැන් මම මේ පෑන අතේ තියන් ඉන්නකොට මට වෙන දෙයක් ගත හැකිද? බෑ. අන්නේ අර එයා භවංගයේ උපච්ඡේදය කියන්නේ භවංගය නැති වුණා කියන්නේ භවංග ගත්ත අරමුණ අයින් කරලා දැන් වෙන දෙයක් ගන්න එයා. අලුතෙන් සිත සකස් වෙන්න හදනවා. තේරෙනවද මේ භවංග සිත නෙමෙයි ඒක. ඒක වෙන සිතක්. නේද? ඒකට තමයි මෙයා දැන් භවංග උපච්ඡේදය උනේ. මේක ඊටා වේගෙන් සිද්ධ වෙන දෙයක්. 4. ඊට පස්සේ මොකද වෙන්නේ? පංචද්වාරා වර්ජන සිත. පංචද්වාරා වර්ජන සිත. ඒ කියන්නේ එතනදී මොකද්ද වෙන ක්‍රියාව? ඒකේ මොකද්ද අරමුණ? සිතක් කියනකොට අපි බලන්න ඕන අරමුණ මොකද්ද? දැන් මල පේනවද දුවට? අපි දන්නේ නැහැ තාම මලක් පේන්න හදනවා කියලා. තේරුණා නේද? මම එදා පෞද්ගලික අදහසක් ඉදිරිපත් කරා. මෙන්න මේ තැනදී සමහර විට අපිට දැනෙන්න පුළුවන් සිහියෙන් හිටියොත්. ඒක මගේ පෞද්ගලික අදහසක්. ඕගොල්ලන්ට අත්දැකීම් තියෙනවනම් අපිට එහෙම කතා කරන්න භාවනා කරනවා නම් මේක දැනෙනවා කියලා මම මගේ පෞද්ගලික අදහසක් හැටියට ඉදිරිපත් කරා. එක එක විදිහට මේක දැනෙන්න පුළුවන්. නොදැනුණා කියලා එහෙම කලබල වෙන්න ඕනෙත් නැහැ. පංචද්වාරා වර්ජන සිත කියන්නේ මොකක්ද ඒකේ අරමුණ? ඔන්න සිතක් ගැන අපිට තේරුම් ගන්න හොඳම දේ තමයි මොකක්ද අරමුණ? මොකක්ද අරමුණ? කොහෙටද මම යන්නේ කියන අරමුණ. ඒකත් අරමුණ. මම දැන් මොකද්ද කරන්නේ? දැන් ඒක විශේෂගත්තු අරමුණක් නැහැ. නේද? අපි අරමුණු කතා කරලා තියෙනවනේ. අරමුණු විශේෂ ගෝචර රූප ගැන කතා කරද්දී අරමුණු ගැන කතා කරා. ඉතින් මේකේ අරමුණ තමයි ඒ જાතියක් නෙවෙයි 아무තු ක්‍රියාවක් ගැන. ඒක නිසා අපි මේකට කියන මොන සිතක් කියලාද? ක්‍රියාසිතක් කියලා. තේරුණා නේද? ක්‍රියාසිතක්. එතකොට මේවෙන් සංස්කාර හැදෙනවා කියලා අපි කතා කරන්නේ නැහැ. 5. මොකද්ද? චක්කු විඥානය. චක්කු විඥානය. දැන් මොකද්ද වෙන්නේ දුවේ? දැන් මොකද්ද පේන්නේ? දැන් මොකද වෙන්නේ? සිත මෙතනින් නැති වෙලා ඇහි ගිහිල්ලා ඉපදුණා. නේද? දැන් මොකද්ද දුවට පේන්නේ? වර්ණය. කන්න හොඳ උත්තරයක්. වර්ණයක් පේන්නේ. මලක් පේනවද? වර්ණ රූපයක්. නේද? මලක තියෙන හැඩේ තියෙන වර්ණ තියෙන මුළු මලේ හැමතැනම එහෙම පේනවා. දැන් මලේ පාට දෙකක් තිබ්බොත් දැන් මේක කොළ පාටයි. අපේ YouTube එකේ අහන සමහර පින්වතුන් උපේක්ෂා වෙන්න ඕන. මොකද මට ওই පින්වතුන් ලව දාලා මේ ගමන යන්නත් බෑ නේද? මොකද ඕගොල්ලෝ නිසා තමයි කට්ටියටත් මේක අහන්න ලැබෙන්නේ. නේද? ඒක නිසා කියපු දේ නැවත නැවතත් සමහරට ලිහිල් කර කරත් මං කියන්න වෙනවා. දැන් මේකේ පාට දෙකක් තියෙනවා. සිතට ගන්න පුළුවන් එක වෙලාවෙ මොකක්ද? එක අරමුණක් විතරයි. දැන් මේකේ පාට දෙකක් තියෙනවා. දැන් සිත දන්නවද නිල් පාට එහෙම කියලා පාට දන්නවද? එහෙම දන්නේ නැහැ. හැබැයි එක වෙලාවකදී ගන්න එක අරමුණක් විතරයි. සමහර වෙලාවට මේ විදිහේ චිත්ත වීති ගොඩාක් ගිහිලා තමයි මල කියන එක ගැන මලේ රූපය ගැන හරිය අවබෝධයක් ගන්න. ඒක ඉතින් ඕගොල්ලෝ හිතලා කල්පනා කරලා ගන්න. එතකොට ඔන්න චක්කු විඥානය. ඊට පස්සේ 6 දැන් මෙන්න මේක විපාක සිතක්. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. තේරුණා නේද? මේ මල මේ වෙලාවේ
විනිශ්චයක් කරනවා මේක මේ වර්ණය හොඳද නරකද කියලා. හොඳයි නරකයි කියලා අපිට තීරණය කරත හැකිද? බෑ. ඒක කරන්නේ විපාක සිතක් ඒක. ඒක නිසා මෙතනදී වේදනා චෛතසිකේ ප්‍රකට වෙන්නේ. විපාකයක් හැටියෙම අපිට හොඳ නරක විනිශ්චය වෙනවා අන්න බලන්න. එයා දකින්න කලින්මත් දන්නවා. නේ? අපිට තේරෙනව නෙමෙයි. එයා දකින්න කලිනුත් දන්නවා මේ හොඳද නරකද කියන එකත් තේරෙනව නේද? දැන් මහත්තයා ගෙදර යනකොට හාමිනේව දකින්නවනේ නේ. ඒ දැක්කහම මහත්තයාට දැන් ඒක සමහරට තේරෙන්නේ ගොඩාක් එහාට ගියාට පස්සේ. නමුත් ඒක සිහියෙන් හිටියොත් ඒකත් පේනවා මහත්තයාට හාමිනේ නරකයි වගේ පේනවා. ඒක කාගේ වරදක්ද? හාමිනේ බනිනවා. කාගේ වරදක්ද? ඇයි ඒ වරද? චක්කු විඥානයේ මහත්ය ඒ වෙලාවේ බැනුම් ඇසිය යුතු කර්මයක් කරලා තමයි විපාකය ඇවිල්ලා තියෙන්නේ. ඒක සිහියට අපි නිතරම ගත්තොත් හොඳයි. දැන් දුව ගෙදර යනකොට අපේ මේ පොඩි දුව යනකොට අම්මා බනිනවා. කාගේද වරද? දුව කල්පනා කරනවා සිහිය උපදව ගන්න ඕන. මම මේ වෙලාවේ බැනුම් අහන්න සමහර වෙලාවට අම්මා බැනිය යුතු දේවල් වලට බනින්නේ නැහැ නේද? මේ පැත්ත බලන්න. බැනිය යුතු දේවල් වලට බනින්නේ නැහැ. සමහරට නොබිනිය යුතු තැනදී බනිනවා. ඇයි එහෙම වුනේ? ඒක දුව ඒ වෙලාවේදී එහෙම දෙයක් අහන්න බැනුම් අහලා ඒ කර්මයක් කරලා තියෙනවා. ඒක විපාකයක්. දැන් දුවට මං ගහනවා. දුවට ගැහුවට පස්සේ දුක්ඛ සහගත කාය විඥානයක් හට ගන්නවා. ඒකේ වරද කවුද? හැබැයි දුවගේ වරදක් දුව ඒ වගේ එහෙම දෙයක් ලබන්න හේතුවක් සකස් කරලා තියෙනවා අතීතේ. ඒක වෙනස් කරන්න බෑ අපිට. හැබැයි මමත් දැන් මේකෙන් මම නිර්දෝෂී වෙනවද? නෑ. මමත් අලුතෙන් කර්මයක් කරා. මට විපාකයක් නෙවෙයිනේ. මං හිතලා චේතනාවෙන් කරපු සංස්කාරයක් රැස් කරගත්තා. එයා විපාකයක් විඳින අතරේ මමත් ඒ වගේ දෙයක් වෙන්න දෙයක් කරගත්තා. ඒක විපාකයක් මට ওই විදිහට එයි. නේද? අන්න ඒක හොඳට තේරුම් ගන්න. මේකත් තේරුම් ගත්තාම අපිට මේ ලෝකයේ යසුරු කිරීම, ගැටීම, එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. දෝමනසය දුරු කරගන්න පුළුවන්. එතකොට චක්කු විඥානය ඊට පස්සේ සම්පටිච්ඡන පිළිගන්නවා. දැන් කොහෙටද පිළිගන්නේ? දැන් මේ අලුතෙන් වර්ණය අරගෙන මොකද කරන්නේ මෙයා? ඇහෙන් එන්නේ නැහැ. මෙතනින් නිරුද්ධ වෙලා මෙතන උපදිනවා. තේරුණා නේද? එතකොට දැන් මේකේ අරමුණ මොකද්ද? ඔන්න එතන ක්‍රියා දෙකක් සිතේ සිද්ධ වෙනවා. එකක් තමයි වර්ණ අරමුණ අරන් එනවා. නේද? මොකද මේ වර්ණෙම මේක තමයි මේ අරන් එන්නේ මේ ප්‍රසාදෙත් එක්කම සම්බන්ධ වෙලා රූපයක් එක්කම සම්බන්ධ වෙලා රූපය අරගෙන එනවා. ඒක මම පොඩ්ඩක් අත්දැක බැලුවා. ඔයගොල්ලොත් කරලා බලන්න. දැන් මට අපේ මහතුන් මහත්තයව පේනවා. පේනකොට මම S2 පියාගත්තාම මට සුළු වෙලාවක් ওই මහත්තයාගේ ওই රූපේ S2 පියාගත්තත් පේනවා. ඔයගොල්ලෝ හොඳට මේක පොඩ්ඩක් කරලා බලන්න සිහියෙන්. සුළු වෙලාවක් මට පේනවා මං විටින් විට මේ පහුගිය සතියෙම මං ජීවත් වුණේ මෙන්න මේ චිත්ත චෛතසිකත් එක්ක. මොකද මට ඉස්සරහට තියෙන ඔයගොල්ලන්ගේ ධර්ම දේශනා මං ගොඩාක් ප්‍රිය කරන ධර්ම දේශනා ටික. මේ චිත්ත චෛතසික ටික ඒ ගෝනාන්තල් දැන් මේ බල්බ් එකක් දිහා අපි අත් දෙක කියන් බලන්නේ පේනවනේ. එළිය පේන එකනේ මං කියන්නේ දැන් මහත්යව මට S2 අරන් ඉනකොට මේ විදිහටම පේනවනේ. S2 පියාගත්තාම ටික වෙලාවක් යනකම් ওই රූපේ මට තියෙනවා. ඉතින් පස්සේ මොකද උනේ? චිත්තක්ෂණ 17කින් අපි එහෙම තේරුම් ගමු. නේද? තව ඔක සියුම් චිත්තක්ෂණ 17කින් ඔය මේ ගත්තු රූපේ අපි ඉගෙන ගත්තා. මෙතන චිත්ත වීති 17ක් යනකොට කෙරෝලෙදි ඉවර වෙනවා. තේරෙනව නේද? ඕක උඹලන්ට හොඳට පුරුදු කරන්න පුළුවන්. උඹලොක් නීල කසිනේ වඩනවා නම් මගේ ගොඩක් ප්‍රියතම භාවනාවක් නීල කසිනේ. ඒක අපි ගොඩාක් පුරුදු කරාට පස්සේ අපි ඇස් ඇර ඇස් වහවහ බලනවා. ඇස් ඇර ඇස් වහවහ බලනකොට සිතේ ශක්තියක් එනවා. ඒ රූපේ අර ඇස් දෙක ඇරලා බලන් ඉන්නා වගේම ඇස් දෙක වහලා මේ රූපේ නීල කසිනේ හොඳට පේනවා. මේක භාවනාවේ ලොකු අවස්ථාවක් එහෙම පේන එක ඔහොංගලන්ට කරන්න කියනවා නෙමෙයි. අපි මුලින්ම මේක තේරුම් අරගත්තොත් අපිට ඒව කරන්න ලේසි. එතකොට ඒකත් වෙන විදිහක් මම ඔයගලන්ට කියලා දෙන්න. සම්පටිච්ඡන කියන්නේ අරක මෙන්න මේ වර්ණ රූපය එයා පිළිගන්නවා. දැන් සිතේ අරමුණ මොකද්ද? වර්ණය. මේකේ සිතේ අරමුණ මොකද්ද?
වර්ණය. අපි එහෙම වරහන් ඇතුලේ දාගමු. මෙතන සිතේ අරමුණ වර්ණය. සම්පටිච්ඡන. ඊට පස්සේ 7 සම්තීරණ. මහතුන් මහතෙන මේක හොඳට මතකයි. මොකද්ද තීරණය කරන්නේ? අරමුණ මොකද්ද? වර්ණය. ඕන් සංස්කාර හැදෙනවා නේද? යා තීරණය කරනවා පෙර මේ වර්ණයක් දැක්කට පස්සේ මොකද කරන්නේ? විනිශ්චයක් කරනවා, තීරණයක් කරනවා. මොකද කරන්නේ? මේක තේරුම් ගන්න එපා සිත් ගොඩකින් කරන තීරණයක් නෙවෙයි. අපි කතා කරන්නේ එක සිතක් ගැන. හරි සියුම් මේ තැන්. අපි ගොඩාක් ඔය අපිට පේන්නේ දකින්න සිත් ගොඩකින් අපි කරගත්තු ක්‍රියාවක් ගැන. තේරෙනව නේද? මොනවද පෙර දුවේ වර්ණයක් හම්බුනහම කරන්නේ? පුරුද්දට යා විනිශ්චය කරනවා. ඒක දුව උප්පත්තියෙන් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට ඒක මගේ කරගන්නවා නේද? වර්ණය මම දැක්කා කියලා ගන්නවා මෙතනදී. එක සිතකින් සමහරකට බොහෝ සිත් මේ වගේ චිත්ත වීති ගොඩාක් ගියාට පස්සේ ඒක ටික ටික වැඩි කරලා හොඳට හදලා සකස් කරලා ගන්නවා අන්න. සම්තීරණ ඊට පස්සේ 8 වොත්තපන අපි එහෙම මතක තියාගමු මේකේ අරමුණත් වර්ණය 9 ඊට පස්සේ ජවන් 7ක් යනවා. ඒ ජවන් වලත් අරමුණ මොකද්ද? වර්ණය. දැන් බලන්න මේ වගේ සිත් ගොඩාක් ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ චක්කු විඥානය අනිත්‍යයි කියනවා නේද? ඒ වගේම චක්කු විඥානේ දුකයි කියනවා. චක්කු විඥානේ අනාත්මයි කියන්නේ. තේරුණා නේද? ඒක විපාකයක් නේද? ඒක අනාත්මයි කියන්නේ. දැන් ඊට පස්සේ බලන්න මෙහෙම ගියාට පස්සේ මේ මෙතනදී මොකද කරන්නේ මෙතනදී? අපි පූසෝ හදා ගන්නවා නේද? විවිධ වූ දේවල්. දැන් ආවේ මොකද්ද? ආවේ වර්ණයක්. ඒ වර්ණයෙන් අපි විවිධ ඒවා අපි හදා ගන්නවා. කොහොම හදාගෙන මේ සිත් ගොඩකින් ඊට පස්සේ ඇහි තව හට ගන්නවා. අපි ඒක චෛතසික විස්තර කරනකොට කියනවා මම සරල විස්තරයක් දැන් යන්නේ. ඊට පස්සේ අපි හදා ගන්නවා තණ්හාව කියන එක. නේද? උපාදානස්කන්ධයක් ගැන කතා කරද්දී ඒ කතා කරන්නේ අපි විඥානස්කන්ධය ගැන. මේ මොන ස්කන්ධයක්ද? රූප උපාදානයක් ගැනයි මේ කතා කරන්නේ. වැටහෙනව නේද? මේ අවස්ථාව රූප උපාදානය කරන අවස්ථාවක්. මොකද අරකේ තියෙන 17 මෙතනට යද්දී ඒ 17 රූපයේ සම්බන්ධයක් මෙතනට තියෙනවා. ඒ රූපයේ ලක්ෂණ මොකද්ද? උපචය, සන්තතිය, විශේෂයෙන්ම ජරතාව, අනිච්චතාව. තේරුණා නේද? එතකොට මේකෙදිත් ඒ ගත්තු රූපේ මොකද්ද වෙන්නේ? අනිත්‍ය වෙනවා. මෙතනට යරකද්දි. හැබැයි මෙන්න මේ චිත්ත වීතියට අපි කියන්නේ චක්කු විඥාන චිත්ත වීතිය. හැබැයි මේ මෙතනදී මේක ධම්මාරම්මණයක් කියලා අපි විස්තර කරන්නේ නැහැ. මොකද අපිට හොඳටම දැනීම එන්නේ මෙතනදී නෙමෙයි මෙන්න මේ ජවන් ටිකේදී. ඔන්න පටලව ගන්න එපා. ඊට පස්සේ අපි ආපහු දැන් ඔන්න බලන්න මෙතන චක්කු විඥානේ සිත. ඒකයි මම කිව්වේ මෙතන එහෙම හිතුවත් වරදක් වෙන්නේ නැහැ. අනිත්‍යයි කියලා හිතුවත් වරදක් වෙන්නේ නැහැ. මෙතනදී තමයි අපි අනිත්‍යයි කියලා හිතන්න ඕනේ. මල හොඳට අපිට දැනෙන්නේ මේ වෙලාවේදී. ඊට පස්සේ දැන් මේ වගේ පෝලිං ගොඩාක් ගිහිලා මොකද වෙන්නේ? මෙතන හදා ගන්නවා අපි මොකද්ද? තණ්හාව හදා ගන්නවා. නේද? තව මොනවද හදා ගන්න? ද්වේෂය හදා ගන්නවා. තව මොනවද හදා ගන්න? මාන්නය හදා ගන්නවා. ඉච්ඡාව හදා ගන්නවා. මත්සරිය හදා ගන්නවා. අලෝභය හදා ගන්නවා. තණ්හාවක් නැහැ. නැත්තම් අපි උපාදානය හදා ගන්නවා. දැන් බලන්න උපාදානයක් මේකේ තිබ්බද? නැති දෙයක් අන්න බලන්න. ඒක මේ රූපයකට එහා ගිහිල්ලා නේද? රූපය අනිත්‍යයි කියලා නොහිතපු නිසා මොකද වුනේ? තණ්හාව අපි හදාගත්තා. දැන් අපි හිතමු ඔන්න බලන්න ඕක අපි ප්‍රායෝගිකව ඇත්තටම චක්කු විඥානය. මෙතනදී දැනෙන චක්කු විඥානයත් ඇත්තටම අනිත්‍යයි නේ. ඒ රූපය නැති වෙලා යනවා. අපිට ඒක අත්හදා බලන්නත් පුළුවන්. අර මං කිව්වේ මහත්ය දිහා බලලා S2 පියාගත්තා. ඕන මට තප්පර ගානක් වගේ මට ඒක කියන්න බෑ වෙලාව. හැබැයි මට S2 වාගත්තාම පොඩි කාලයක්. ඔයගොල්ලෝ කරලා බලන්න හොඳට ඕක. හොඳ චුට්ටි කාලයක් ওই නැචරල් රූපේ ওই විදිහටම පේනවා. ඊට පස්සේ පේන්නේ නිකන් බොඳ වෙච්ච වෙනස් වෙච්ච රූපයක්.
හැබැයි ඒක හොඳට අපි සිහියෙන් කීප විටක් උත්සාහ කරනකොට මොකද මම මේක දැනিলা මම මේක හොඳට කරා. පුළුවන් තරම් එළියේ ඉඳලා පුළුවන් තරම් මේ බැලුවා මේක සිද්ධ වෙයි. එතකොට තප්පර ගානකින් අපිට තේරෙනවා රූපේ බොඳ වෙලා ගිහිල්ලා වෙනස් රූපයක් හැදුණා. ඊට පස්සේ උනට මහත්යාව සිහි කරන්න පුළුවන්. හැබැයි ওই මේ පේන විදිහට නෙමෙයි. අන්න ඒක ඇත්තටම අපිට තේරෙනවා මෙතනින් ගත්තු මේ රූප ටික විනාශ වෙලා යනවා කියලා. තේරෙනව නේද? හැබැයි අපි මෙතනින් තණ්හාවක් ගත්තේ නෑනේ නේ. තණ්හාව අපි අන්න ඒකට තමයි ධම්මාරම්මන කියලා කියන්නේ. මෙන්න මේ තණ්හාවට, ලෝභයට, එහෙම නැත්නම් අපිට අලෝභයට නේද? ඒ ඔක්කොටම අපි කියනවා ධම්මාරම්මන කියලා. අපි ඒක සිත් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා. විපංච විඥාන වෙනම ඉගෙන ගන්නවා. තණ්හා සිත් වෙනම ඉගෙන ගන්නවා. ලෝභ සිත් වෙනම ඉගෙන ගන්නවා. මෝහ මූල සිත් වෙනම ඉගෙන ගන්නවා. ඒ ඔක්කොම මෙන්න මේ මනසේ හැදෙන මේ ජවන් වලින් හැබැයි මේ මෙතන හැදෙන්නෙත් මේ වගේ ජවන්. අපි මේ මනෝද්වාරික ජවන් චිත්ත වීති තාම කතා කරේ නැහැ. ඒක වෙනම චිත්ත වීතියක්. ඒකත් මේ විදිහම තමයි. දැන් අපි ඒක ප්‍රායෝගිකව කතා කරමු. දැන් රූපේ මහත්යාගේ මට බලනකොට පේනවා මහත්යාගේ රූපේ අනිත්‍ය වෙනවා කියලා නේ. දැන් අපේ මහත්යා හාමිනේව දැක්කේ කවදද? මහත්යා කසාද බැඳපු. එයා දැකලා තණ්හාවක් උපදව ගත්තානේ. දැන් මේ තණ්හාව ඇත්තටම නැති දෙයක් නේද? හාමිනේගේ තණ්හාව තිබ්බද? හාමිනේගේ තණ්හාව තිබුණේ නැහැ නේ. අපි අර එදා කතා කරේ අපිට කෙනෙක්ව ගත්තොත් තීන දේ තමයි ලැබෙන්නේ නේ. අපිට රූප ටික ඒ විදිහට ඒ අර ගෝචර රූප ටික ලැබෙනවා නේද? හැබැයි මහත්යා එයාගේ තණ්හාව එයාගේ හිතේ තියෙන්නේ නැති. එයාගේ චෛතසිකයක් වශයෙන් ඒක සමහරක් අවස්ථාවල තියෙනවා. නමුත් එයාගින් මහත්යා තණ්හාවක් හදාගත්තේ මනෝද්වාරයෙන්. ඒ තණ්හාව තාම තියෙනව නේද? තියෙනව නේද? ඔව්. තණ්හාව නැත්තම් ද්වේෂය තියෙනවා. ওই දෙකම තියෙනවා. දැන් ඒක අනිත්‍යයි කියවට ඒක නැති වෙනවද? ඒක අනිත්‍යයි කියලා කිසි තේරුමක් නැහැ. ඒක කවදාවත් නැති වෙන්නේ. සමහරක් වෙලාවට අවුරුදු 16න් හදාගත්තු තණ්හාව මැරෙන තාක් කල් තියෙනවා. මැරිලත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ එහා සසරට ওই තණ්හාව අරන් යනවා. අනිත්‍ය නම් එහෙම වෙනවද? මේක අනිත්‍ය කියලා අපි මෙනෙහි කරලා අපිට ඒකෙන් ජය ගන්න බෑ. ඇයි ඒ තණ්හාවක් හැදුනේ? අන්ධ පෘථග්ජනයා මෙන්න මේක මේ විදිහට අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ නැතුව අන්න ඒකයි මං කිව්වේ එතන අපි ධම්මාරාම දැන් මගේ හාමිනේට මහත්යට තණ්හාවක් ඇති වෙනවා. උපාදානයක් ඇති වෙනවා. ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරලා මහත්යට ඒකෙන් ජය ගන්න ඒ තණ්හාව දුරු කරන්න බෑ. හැබැයි චක්කු විඥානයකට මේකට තියෙන ආසාව දුරු කරන්න පුළුවන් අපිට අනිත්‍ය මෙනෙහි කරලා. ඒකයි මං කිව්වේ අනිත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් ලෞකික සම්මාදිට්ඨියකටපත් වෙනවා. හැබැයි මාර්ගඵලයකට යාපත් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ ඒකයි. ත්‍රිලක්ෂණයම අපි අවබෝධ කරගත යුතුයි. හැබැයි මහත්ය අනිත්‍ය මෙනෙහි කරේ නැහැ කියලා හිතන්නකෝ. මහත්යට ඇති වෙන මේ ධම්මාරම්මණය මහත්ය මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ගත්තා. තේරුණා නේද? අන්න එතකොට ඒකෙදි මහත්යට මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන්. ඒකෙදි මහත්යට ඕක මෙනෙහි කරනකොට මහත්යට තේරෙනවා ඒකේ අනිත්‍යයක් තියෙනවා දුකක් තියෙනවා. ඒකනේ බුදු පියාණන් වහන්සේ අහන්නේ අර චුල්ල රාහුලෝවාද සූත්‍රයේදී මොකක්ද අහන්නේ? රාහුල චක්කු විඥානය නිට්ටයද අනිත්‍යද? මොකද කියන්නේ? අනිච්චම් බන්තේ. රාහුල චක්කු විඥානය අනිත්‍ය නිසා ඒක දුකද සැපද? දුක්ඛම් බන්තේ. රාහුල යමක් අනිත්‍ය නම් යමක් දුක නම් ඒක මගේ කරගත යුතුද? අන්න ඒ බුදුන් කියන්නේ මේක හැදෙන්න කලින්. මේක මගේ කරගත් හැබැයි මේක හැදුනට පස්සේ හිතන්න වෙන්නේ අපිට ඉතින් ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි. ඉතින් ඒක ගැන මම තව වැඩි විස්තර කරන්න යන්නේ. ඒක නිසා ඒකේ ඇත්ත ධර්මතාවය තමයි මම පෙන්වුවේ. ඒක නිසා අනිත්‍ය වඩන කට්ටිය එතනම විතරක් හිර වෙන්න එපා. අනිත්‍ය තුලින් දුක දකින්න. දුක තුලින් මේ තණ්හාවක් මේවා හැදුනට පස්සේ මොකද කරන්න ඕන? අපි අනාත්ම ස්වභාවය දකින්න ඕන. උඹලන්ට සතිපට්ඨානය බලනකොට උඹලන්ට තේරෙයි කායානුපස්සනාව මෙහෙ වෙනකොට ධම්මානුපස්සනාවක් ගැන බුදු පියාණන් වහන්සේ කතා කරනවා. එතනදී මොකද්ද කියන්නේ? රාගසිත නේද? මේ ධම්මාරම්මණය තමයි ගොඩක් වෙලාවට කාමයේ තියෙන්නේ, ව්‍යාපාදයේ තියෙන්නේ, තීන මිද්දේ තියෙන්නේ, උද්ධච්චයේ තියෙන්නේ.
ඒව කොහෙවත් අපි හිතින් හදාගත්තු ධර්මතා නේද? ඒක අනිත්‍ය වෙලා යනවා දකින්න අපිට හම්බෙන්නේ නැහැ. තීන මිද්දේ අනිත්‍ය වෙනවා නම් අපි කවුරුත් කැමති. උද්දච්චය අනිත්‍ය වෙනවා නම් අපි කවුරුත් කැමති. හැබැයි අපි එහෙම මෙනෙහි කරාට ඒ කරා කියලා වරදක් වෙන්නේ නැහැ. හැබැයි කරාට ඒ තීන මිද්දේවත් මොනවත් අපිට දුරු කරගන්න, තණ්හාව දුරු කරගන්න හම්බෙන්නේ නැහැ. තණ්හාව දුරු කරගන්න වෙන්නේ ඒක මගේ නෙවෙයි කියලා ගත්තොත් නේද? අර බුදු පියාණන් වහන්සේ කියපු විදිහට මෙතනදිම මේක දැක්කොත් ඒක අපි මගේ කියලා ගන්න. දැන් මහත්තයා මාව බෝම්බයක් හයි කරලා තියෙනවා පුපුරන්න. මහත්තයා මාව ගෙදරට හිතන්නකො මම ලස්සන ගෑන් ළමෙක් කියලා. ඈ මං එන්නේ හැදුවත් මහත්තයා එක්කයි යනවද? ඇයි මහත්තයා මගේ කරගන්නේ නැහැ නේ. එන්න පැටියෝ කියලා එක්කන් යන්නේ ඇයි? ඔව් මහත්තයා පැනලා දුවයි. පස්සේ එනකොට හැරි දුවයි. ඇයි මගේ කරගන්නේ කොහොමටවත් නෑ ඇයි? ඇයි මේක විනාශ වෙලා යනවා නේ. අනිත්‍ය වෙනවා. ටයිම් බෝම්බයක් හයි කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි. ඇත්ත කතාවත් එහෙම තමයි. ඇත්තටමත් මේකේ බෝම්බයක් තියෙනවන්නේ ඒක තමයි අපි අනිත්‍ය තුලින් දකින්නේ. දැන් ඒක පැහැදිලි නේද? අපි තව චුට්ටක් ඒක විස්තර කරලා බැලුවොත් බුදු පියාණන් වහන්සේ මේ රූපයට, රූප උපාදානයට මොකද්ද කියන්නේ? මේක කොච්චර වෙලාවද තියෙන්නේ? චිත්තක්ෂණ 17යි. ඊට පස්සේ අපිට මොකද්ද ඒකට මේ බාහිරින් ගන්න පුළුවන් උපමාවක්? එහෙම චුට්ටි කාලයක් තුලද විනාශ වෙන ලස්සන දේවල්. මේ ළඟදී මම ගෙනාවා මාත් ඉතින් පොඩි එකෙක් නේ තාම. මම ගෙනාවා මේ සබම් බෝල පුම්බන එක. ඕගොල්ලෝ නැති වෙලාවට මම ඉතින් ඔය නිකන් ඉනලා සබම් බෝල පුම්බනවා. ඒක මම දකිනවා. මං කැමති ගොඩාක් වෙලා තියෙනවට ඒ හැදෙන පෙන බෝලයක් නේද? ඒ පෙන බෝලේ ටක් ගාලා බිඳිලා යනවා. ඉතින් මං කල්පනා කරා මේක ගොඩාක් දුර තියෙනවා නම් ගොඩාක් උඩ යවන්න පුළුවන්. එතකොට මට මතක් වුණා රූපයත් මේ වගේ. රූපයක් මේ වගේ අන පෘථිවි අරගෙන යන උඩ තියෙනවා සබම් බෝලයක. හරියට රූපය මොන වගේද? වැහි බිඳුව ඊට චුට්ටක් වෙනස් එකක්. හරියට පෙන පිට බුදුන් උපමා කරේ රූපයට. රූපය හරියට පෙන පිටක් වගේ. අපි ඉස්සරහට තව මේව කතා කරමු. රූපය පෙන පිටක් වගේ. ඊට පස්සේ දැන් මෙතනින් ගිහිල්ලා මේ තණ්හාව හදාගත්තේ මොකකින්ද? මේකෙන් ගිහිල්ලා මේ ගත්තු රූපය මම දැක්කා. අනේ මේක සැපයි දුකයි කියලා අපි ගන්නවා නේ. ඒක හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන්ද? ඒක වෙනස් කරන්නත් බෑ. ඒක මොකද්ද? වේදනාව විපාකයක්. එහෙනම් වේදනාව අපිට නැති කරන්න බෑ. තේරුණා නේද? මොකද ඇහි උපදින වේදනාවල් තියෙනවා. මෙතනත් මේ වේදනාව උපදිනවා. නේද? මෙතන සංඥාව උපදිනවා. ඇහෙත් චේතනාව උපදිනවා. අපි ඒක චෛතසික විස්තර කරනකොට අපි කියලා දෙනවා. මෙතනත් වේදනාව උපදිනවා. හැබැයි මෙන්න මේ වේදනාව අනිත්‍යයි. මෙතන වේදනාව. එතන වේදනාව කියොත් නම් තණ්හාවට යනවාම තමයි. එහෙනම් වේදනා පත්‍ය තණ්හා. හැබැයි ඒක ටික වෙලාවක් පවතිනවා හැබැයි නේ. මෙතනින් යන වේදනාව මෙහි ගිහිල්ලා තවත් අපි හිතින් හදාගත්තු දෙයක් නේ. ඒක හරියට මොකකටද උපමා කරලා තියෙන්නේ? මොකද උපමා කරන්න පුළුවන්? ටික චිත්ත මේ පෙන පිනට වඩා වැඩි වෙලාවක් තියෙන දෙයක්. වතුරේ පාවෙන දිය බුබුලක් වගේ. බලන්නකෝ දිය බුබුලක් ඇදුනහම ඒක ගොඩාක් දුර ගිහිල්ලා ඒක බිඳිලා යනවා. තව ටිකක් වෙලාවේ වේදනාව තියෙනවා. අරකින් සංස්කරණය කරලා ඔන්න හදාගත්තා. ඒකෙදි අපි සිහි කරගත යුතු දෙයක් තමයි ඒකෙදි අපිට තීරණයක් ගන්න බෑ. එතන විපාකයක් වේදනාවක් වශයෙන් ලැබෙනවා. ඒ අරමුණ හොඳයි කියලා අපිට දැනෙනවා. සමහරක් වෙලාවට නරකයි කියලා දැනෙනවා. ඒකත් ඕගොල්ලෝ හොඳට සිහි තබා ගන්න. එහෙම සමහරක් වෙලාවට වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. අපි ඒක හොඳයි කියලා හිතපු නිසායි අපිට දුක ආවේ. තේරුණා නේද? එහෙම නැත්නම් දුකයි කියලා හිතපු නිසා එහෙම ඒක බෑ අපිට එතන කන්ට්‍රෝල් කරන්න. ඇහි ඇති වෙන කිසි දෙයක් අපිට පාලනය කරන්න බෑ. මතක තියාගන්න ඒවා විපාක. තේරුණා නේද? අපිට මේ වස්තුව සිතම ඉබේම හොඳ නරක කියන විනිශ්චයටපත් වෙනවා. අපි තව ඒක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒක වැදගත් දෙයක් ඉගෙන ගත යුතු. එතකොට වේදනාව ඒක නිසා දිය බුබුලකට. ඊට පස්සේ දැන් මේ දැකපු චක්කු විඥානය දැක්කට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් වේදනාවක් ආවා. දැන් බලන්නකො අපිට
අපේ දුවට රස් දෙක වහගෙන ඉඳලා කටට දාන රස කෑම. බලනකොට හරි රසයි. සැප වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ දුවට මොකද්ද හිතේ? ඇස් දෙක පියලා අම්මා දැම්මේ කටට. අපි එහෙම අම්මලා සමහර කලාවට කරනවා. ඔව් බලනවා පේන්නේ නැහැ. කාලා කටේනේ. ගිල්ලන්නේ. දැන් මොකද කරන්නේ? අම්මේ මොකද්ද ඒ දුන්නේ? මොකද්ද නම? සංඥාව වැඩ කරන්න දැන් හදනවා. නේද? තණ්හාව උපදව ගන්න බෑ මේකට. මේකේ සංඥාව නැතුව. වේදනාව හොඳයි. දැන් ආයි මේක ලබා ගන්න එපා නේ. අපි අහන මොකද්ද ඊට ඇඟේ එල්ලිලි අහන මොකද්ද ඒ දුන්න දේ කියලා. මට මතකයි මට අපේ තාත්තා ඒ වගේ හොඳ ගුණ්ඩුවක් දුන්නා චූටි කාලේ. තාත්තා දවසක් කොහොම ගෙනහල්ලා මගේ කටට දැම්මා දෙයක්. දාලා බලුවා හපලා ගිල්ලා. බලනකොට මම කෝ තව නෑ එකයි ගෙනාවේ කිව්වා. අපේ තාත්තා හරි විහිළු කරන කෙනෙක්. ඊට පස්සේ මං ඇහුව තාත්තේ මොකද්ද නම? නෑ නම කියන්නේ උඹ කිව්වා. උඹ හෙටත් ගේන්න කියනෝක. නෑ මං කෝ නම කියන්නේ. ඒ තමයි පුතේ කෙල්ලෝ කියලා කිව්වා. මං හොඳට නම පාඩම් කරගත්තා. ඉතින් පොඩිනේ මම කෙල්ලෝ කියන්නේ කවුද කියලා දන්නේ කෙල්ලෝ කිව්වා. ඊට පස්සේ දැන් අපේ අහල පහල ගෙවල් තියෙනවනේ. තාත්තා ඉතින් හැමදාම හවස 4ට වැඩට යනවා. හෝටල් එකක. තාත්තා අපේ කුක් කෙනෙක්. හොඳ ප්‍රධාන පෙනේ කුක් කෙනෙක් මං හිතන්නේ හෝටලේ නම මට හරියට මතක නැහැ. ඉතින් මං තාත්තා යනවා බලන් ඉඳලා මං දුවගෙන ගියා. අමතක වුණොත් අන්තිම මොහොතේ තමයි මේක කියන්නේ පොඩ්ඩක් මිස් වුණොත් නේද? මං කව තාත්තේ මට එනකොට කෙල්ලෙක් ගෙන්න කියලා හයියෙන් කෑ ගහලා කිව්වා. සිතින් අර අල්ලපු මිනිස්සුත් ඉතින් ඉන්නවා අපේ මාමල බාප්පලා වටේ පිටේ ඉන්නවා. ඒක තාත්තා ඇහුවත් පුතේ කීයක්ද? මං කව 3ක් 4ක් කෙල්ලෝ ගේන්න කියලා. ඊට මිනිස්සු hina වෙනවා මම බලන්නේ ඇයි කියලා මේ. තාත්තත් hina වෙවි. ගියා ඊට පස්සේ තමයි මම තේරුනේ මිනිස්සු ඇයි hina වුනේ කියලා. අන්න ඒ වගේ මම උඹලන්ට ඔයගේ වහන්න ආසයිනේ. ඒකයි මම කිව්වේ අන්න බලන්න සංඥාව. සංඥාව හරියට දැන් මොකද්ද මෙතන මේ හිටියද මෙතන හිටියද කෙල්ලේ? මොකද්ද තිබුණේ? වර්ණයක් තිබ්බේනේ. වර්ණයක් තිබුණා හැබැයි අපිට පෙනුනේ මොකද්ද? කෙල්ලෙක්. නේද? ඕක සමහර වෙලාවට ඇත්ත වෙන්න පුළුවන්, ඇඳපු එකක් වෙන්න පුළුවන්. සමහරට එතන එහෙම එකක් නැති වෙන්නත් පුළුවන්. නේද? එහෙම එකක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපිට පේනවා. ඒක නිසා කාව හරි අපේ දුවෙක් එහෙම දැක්කොත් ලස්සන දෙයක් තව කෙනෙක්ගෙන් අහන ඇත්තටම අතන එහෙම දෙයක් තියෙනවද කියලා දැකපු දේ විශ්වාස කරන්න එපා. මොකද ඒකෙන් අපිට රූප 28න් මොකද්ද දැනෙන්නේ? තීන වර්ණය විතරයි දැනෙන්නේ. ඒ වර්ණයත් මොකද වෙන්නේ? චිත්තක්ෂණ 17කින් වෙනස් වෙනවා. ඒක නිසා අපේ දරුවෝ රූපයකට රැවටෙනවා නම් චුට්ටක් ඒ ගැන අවධානය යොමු කරන්න. ඒක ජරතාවට පත් වෙනවා. වයසට යන්නේ වයසට ගියාම නෙවෙයි රූප වර්ණ රූපේ ඒ වෙලේ ජරතාවට පත් වෙනවා. ඒකත් එක්ක තවත් 8ක් ජරතාවට පත් වෙනවා. ඒ 8ත් එක්ක 28ක්ම 24ක්ම ජරතාවට පත් වෙනවා කියලා සිහි තබා ගන්න. අත මතකයි නේද? එතකොට සංඥාවේ නම් මොකටද අපිට උපමා කරන්න පුළුවන්? නැති දෙයක් හදාගත්තේ යා නේද? නැති දෙයක් අපිට මවලා පෙන්නවා. මොකටද? මිරිඟුවකට. බලන්න බුදු පියාණන් වහන්සේ තව තියෙන උපමා දීලා බුදුන් ඕකට ලස්සන ඒවා. මම ඒවා මේ සටහන් ගහගත්ත මට ওই හම්බෙච්ච තැන්වල මම ඒවා කියන්නම්. ඒ චෛතසික විස්තර කරනකොට අපි ඒක කියන්නම්. අන්න සංඥාව මිරිඟුවකට විස්තර කරා. ඊට පස්සේ මොකද කරේ? සංඥාවෙන් මෙයා මොකද කරේ? මං කෙල්ලන්ට ආස කරා වගේ තණ්හාව ඇති කරගත්තා. සමහරක් වෙලාවට තාත්තා ගේන්නේ නැහැ කෙල්ලෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? මොනවද දන්නවද කෙල්ලෝ කියන්නේ? ඒ දවස්වල ආවා අර ඉටිකොලේක ඔබ ඔතපු මේ වටේට චොකලට් දාපු මැද්දේ රෝස පාට තියෙන පොඩි ටොෆියක්. මතක ඇති මහත්තුරුන්ට. දැන් නම් ඒක තියෙනවද මන්ද? ඔව් මොකද්ද මං ඉල්ලන්නේ කියලා දැනගත්තාම මට චොකලට් එපා වුණා. එදාන් පස්සේ කෙල්ලෝ කන්නේ. එතකොට තාත්තා ගෙනාවේ නැතුණාට පස්සේ මට ඇති වෙනවා ද්වේෂය. තේරුණා නේද? ඒව රසයි කියලා, ඒක හොඳයි කියලා මට ඇති වෙනවා මෝහය. මම සමහරක් වෙලාවට ඒක හංගන් ඉඳලා අම්මටත් දන් දෙනවා. ඒ වෙලාවට මට තව සිත් ඇති වෙනවා. ඒව මොනවද?
විඥානය විඥාන උපාදානස්කන්ධය තේරුණානේ සටිපට්ඨාන දැන් අපි ඔක විස්තර කරන වීත රාගං චිත්තං නේද වීත දෝසං චිත්තං මහග්ගතං චිත්තං කියලා මේ විදිහට අපි ලෝභය ඒ වගේම ව්‍යාපාදය උද්ධච්චය අපි මේ විදිහට සිත් මහග්ගත සිත් හැටියට සටිපට්ඨාන විස්තර කරනවා ඒවා දැන් කියන්නේ නැහැ. එතකොට විඥානස්කන්ධය මෙතනදී මේ ප්‍රබල වෙලා තියෙන්නේ නේද? ඒකට මොකද්ද දෙන්න පුළුවන් උපමාව? මිරිඟුවටත් එහා ගිය එකක් මේක. මිරිඟුවටත් එහා ගියේ. මිරිඟුව නම් ඇත්තටම චුට්ටක් බලනකොට තේරෙනව නෑ කියලා. මේකත් ඊට එහා ගියපු දෙයක්. මොකද්ද දෙන්න පුළුවන් උපමාව? මායාව. බොහොම හොඳයි. මායා. තව මැජික්. බලන්නකෝ මැජික් එක. අපිට මෙතන මවලා පෙන්නනවා හාවෙක් පෙන්නනවා. හාල් ටිකක් දාලා තොප්පියෙන් ගන්නවා හාවෙක්. ගිරවෙක් ගන්නවා. නේද? ඇත්තටම දැන් මැජික් කාර්යය තමයි බොරු කරන්නේ. ඉස්සර මැජික් ඔය සිද්ධි විද්‍යාදරයෝ නැති දේවල් මවලා පෙන්නනවා. ඒක ඇත්තටම නැති දෙයක්. නේද? ඇත්තටම නැති දෙයක්. අපි මෙනෙහි කරන්න ඕනේ කොහොමද? ඇත්තටම නැති දෙයක්. ඒක අනිත්‍යයි කියලාද? මේක ඇත්තටම නෑ. ඇත්තටම නැත්නම් ඒක අනිත්‍ය වෙලා ඉවරයි නේද? එහෙනම් ඒක දුකකට දුකක් තමයි අපි මේක. දුකක් වෙන්නේ ඒක අපි එහෙම ගත්තොත්. ඒකයි මම කිව්වේ එහෙම හිතුවත් අවුලක් නැහැ. හැබැයි ඒක මගේ නෙමෙයි. මට අදාළ නැහැ නේද? මගේ වසඟය පවත්වන්න බෑ. මගේ කළ ගත යුතු නෑ ඒ තණ්හාව. තේරුණා නේද? අන්න ඒකයි කියන්නේ. කුසලයත් එහෙම තමයි. ඒකත් මගේ කළ ගත යුතු නෑ. නේද? තණ්හාව මගේ කරගත්තොත් මොකද වෙන්නේ? සතර අපායේ උපදිනවා. ඔබ තණ්හාව තියාගත්තා නම් ඔබ ඒ කරම් ඵලයක්. ඒක අපි දුන්නා නම් අපි දන් දුන්නා නම් දිව්‍ය ලෝකේ යනවා. නේද? එහෙම නැත්නම් මනුස්ස ලෝකේ උපදිනවා. නේද? අපි තවත් දේවල් ඇති කරගත්තොත් මහග්ගත සිත් ඇති කරගත්තොත් කොහෙද යන්නේ? බ්‍රහ්ම ලෝකේ යනවා. දැක්කද? එහෙනම් අපි ඒක ඒ වගේ දෙයක් ආවොත් අපි හොඳට මතක තියාගන්න අපේ දරුවෝ. ඔතනින් එහාට අර ටික ආවොත් මොකද කරන්න ඕන? දැන් මේ හරි වැඩේ වෙන්නේ මේ තණ්හාවක් ඇති වෙනවා. කොහොමද සතිපට්ඨානේ වඩන්නේ? දැන් කොල්ලෙක් දැකලා තණ්හාවක් ඇති වෙලා මෙහෙන් වරද්දගෙන ගිහිල්ලා රූප බින්දෙන බවත් ඕක අමතක වුණා. නේද? දැන් චුට්ටක් වෙලා යනකොට තේරෙනවා මට ආසාවක් හිතුණානේ. මට ආයි බලන්න හිතෙනවානේ. මට මතක් වෙනවානේ. ඔන්න එතකොට තමයි තේරෙන්නේ මේන් තණ්හාවක් ඇති වෙනවා. සමහරක් එක්කලන්ට ඒ තේරෙන්නේත් නැහැ. මොකද්ද කරන්න ඕනේ? ඒ වෙලාවේ තණ්හාව මගේද? අන්න දුව ගත්තොත් වැඩේ දුරු දිගේ යනවා. ඔව්. සුදුසු නම් හොඳට කල්පනා කරලා බලලා ගත්තට කමන්නේ. අපි බලන්න ඕනේ ඒක සුදුසුද කියලා. නේද? ඔව් සුදුසු නැත්තම් අපි බලන්න ඕන මොකද දැනගන්නේ? තණ්හාවක් ආව මට. නේද? මට තණ්හාවක් ආවා කියලා දැනගන්න කියන බුදුන්. රාගයක් ඇති වුණාම මට රාගයක් ඇති වුණා. ඒ රාගය මගේද? අන්න අපි එහෙම ඇති වුණා කියලා දැනගන්න එක මගේ නෙමෙයි. ඒක මේ චිත්තචෛතසිකවල ක්‍රියාකාරීත්වය. එහෙනම් බලන්න අන්න ඕගලන්ට දැන් පැහැදිලි නේද? මේ ඇති වෙන එක අපි ධම්මාරම් එක අනාත්ම හැටියට අපි දකින්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ ගැන මම තව විස්තර කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න. මේ බණ ඔයගලන්ට මම ධර්මයේ දේශනා කරනවා. මම ධර්මයේ දේශනා කරන එක දෙයක් අරමුණු කරගෙන විශේෂයෙන්ම හැබැයි ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන බණ ඇසීම තුලින්ම පමණක් නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ. නේද? ඕගොල්ලොත් අනිවාර්යෙන් මේකට යම් ප්‍රතික්‍රියාවක් දැක්විය යුතුයි. විශේෂයෙන්ම මේ බණ අහලා බණ අහන වෙලාවටත් බණ ඇහුවටත් පස්සේ හොඳට මේ ගැන කල්පනා කරන්න ඕන. වැටහෙනව නේද? මම අනිවාර්යෙන්ම මෙහෙම කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් මම මේක අත්විදලා. මම කවදාකවත් මම කැමති නෑ. මම හොඳට මට පුංචි කාලේ ඉගෙනගත්තු දෙයක් තමයි ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට. ඔක මම හිතන්නේ කවියක් වෙන්නේ නැති සින්දුවකුත් තිබුණා මට මතකයි. පෙඩි සිල්ල වගේ කියන්නේ කකුළු අම්මා කකුළු පැටවුන්ට උපදෙස් දෙනවලු කෙලින් ඵලයන් කියලා. මට සින්දුවේ මතක නැහැ මට අර්ථය මම සින්දුවක්
අහනකොට මම සින්දුවේ අර්ථය ගන්නෙ මට ජීවිතේට ලබා ගන්න දෙයක්. මේ කකුළු අම්මා හැම දෙනවලු උපදෙස්. මේ කකුළු පැටව බලනකොට මෙයා උපදෙස් දුන්නට එයත් යන්නේ ඇදේ මාත් යන්නේ ඇදේ කියලා කියනවලු. ඔයගොල්ලෝ මුහුදට ගියාම තේරෙයි කකුළුව අල්ලන්න අපිට ලේසියකට බෑ. අයියේ අපි යන්නේ කෙලින් කකුළුව යන්නේ කෙලින් නෙවෙයි ඌ යන්නේ මේව හරහට. අපි දැනගන්න ඕන කකුළුව අල්ලනවා නම් මූ කෙලින් යන්නේ අපිත් ඇදේට යන්න ගියොත් කකුළුවෙක් අල්ලගත හැකි. ඒත් අපිට අමාරුයි. මොකද අපි යවෙන්නේ කෙලින් නිසා. ඌ යන්නේ හරහට. අන්න ඒ වගේ මමත් නිතරම මේ දේවල් කියන්නේ හොඳට අත්හදා බලලා කරලා බලලා කරන්න පුළුවන් දේවල්. ඒ වගේම ඕගොල්ලෝ මේවා කරොත් අනිවාර්යයෙන්ම මාර්ගඵලයකටපත් වෙනවා. අපි තව ඒ ගැන අපි විස්තර කරනවා. බොහොම වැදගත් දෙයක් අපි කතා වෙනවා දැන්. මට මතකයි අපේ ආච්චි අම්මගේ අම්මා. එතකොට ඒ ආච්චි හිතරම මම දැකලා තියෙනවා මොකක් හරි ලොකු පොතක් අරන් කියෝ තමයි ඉන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඔය අපේ අතින් ආච්චිගේ අපි සෙල්ලම් කරනවා ආච්චිගේ පොත අදිනවා. ආච්චිව කේන්ති ගසන හැබැයි ලේසියෙන් එයාට කේන්ති යන්නේ නැහැ. මම දන්නේ එයා මොන වගේ තත්වයක ධර්මයක් තිබුණාද කියලා. හැබැයි පිංග අර වීදුරුවකට දවසක් මගේ කකුල වැදිලා වීදුරුව කුඩු වෙලා ගියා. මම හොඳටම බය වුණා. පොත ඔළුවේ තියේ කියලා මං හිතුවේ. නමුත් ආච්චි එකපාරට අනිච්චේ ගාලා කිව්වා. තේරුණාද? අනිච්චේ ගාලා වීදුරුවත් අනිත්‍ය වුණා. අනිච්චේ ගාලා කිව්වා. ඉතින් ඒකේ අන්න බලන්න අපේ පැරැන්නෝ නිතරම අනිච්චේ දුක්ඛේ. මෙහෙත් මං හිතන වයසක කට්ටිය කියනවා. දැන් නම් වයසක යන කට්ටිය අනිච්චේ නෙවෙයි. නේද පුතේ? හොඳ පදයක් වගේ තමයි හම්බෙන්නේ. ඒ වගේ දේ එහෙම කියන්න ඕනේ. අපි යන බලන ආච්චි ධර්මඥානෙ මම දන්නේ යා අනාත්ම ලක්ෂණය දැනගෙන හිටියද කියලා. මම අහිලා තියෙන සමහරක් වයසක කට්ටිය මේ අනාත්මයි කියලා මෙනෙහි සමහරක් වෙලාවට එහෙම කියනවා. මම දන්නේ ඒගොල්ලෝ අර්ථයක් දැනගෙන කියනවාද කියලා. අපේ පැරැන්නෝ එහෙම පුරුදු වෙලා හිටියා. ඉස්සර මිනිස්සු ගොඩාක් මේ සටිපට්ඨානෙ ඒ වගේම ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා තිබුණා. ඒක නිසා අද කාට ඒවා ගොඩාක් දුරස් වෙලා ගිහිල්ලා. අපි ත්‍රිලක්ෂණේ එහෙම අපිට මේක ගොඩක්ම කියන්න වෙලා තියෙන්නේ ඒකයි. ත්‍රිලක්ෂණේ අයින් වෙලා අපි වෙන ධර්මතා හොයන්න ගියා. එතකොට විශේෂයෙන්ම කතා කරේ අර බණ අහලම ඕගොල්ලන්ට දෙයක් ලබා ගන්න බෑ. මේක යෝනිසෝ මනසිකාර කරන්න ඕන. පුළුවන් තරම් මේ කිව්වේ මොනවද? තව විවිධ කාරණා. තව ලස්සන දේවල් තියෙනවා. මම අර පොඩි සටහනක් ගහන් ඇවිල්ලා තියෙන්නේ මට විශාල ගොඩාක් දේවල් මතක් වෙනවා කියන්න. ඉතින් ඔක්කොම මත අරගෙන ආවොත් පැටලැවෙනවා. අර ගිය පාර ධර්ම දේශනාව මට තේරුණා. මගේ හිතේ තිබිච්ච ගොඩාක් දේවල් කියන්න ගියාම ඕගොල්ලන්ට මොකක්වත් තේරෙන්නේ නැහැ. තනින් තන දේවල්. නේද? ඉතින් ඔන්න අපි බොහොම වැදගත් දෙයක් කතා වෙනවා. අපේ මහත්තයාගෙන් තමයි මම ප්‍රශ්න අහන්න කියලා හිතාගෙන බොහොම අතිශය වැදගත් මේක හොඳට හිතන්න. ඔන්න දැන් මහත්තයාට මලක් පේනවා. මේ මල රතු පාටයි. අපේ මහත්තයා මට කියන්නකෝ. මේ රතු පාට මහත්තයාද? රතු පාට මගේ මහත්තයාද? අපේ දුව කියන්නකෝ. මේ ඉන්නේ මහත්තයාද? නෑ නේ මහත්තයා නෙමෙයිනේ නේද? ඊට පස්සේ දැන් අපි කියන්න ඕනේ අපි මේක විස්තර කරා. ඔන්න දැන් මල වැදිලා භවංග සිතක් හැදිලා මේ වර්ණ රූපය අරගෙන චක්කු විඥාන සිතක් හටගත්තා. තේරුණා නේද? චක්කු විඥාන සිතක් හටගත්තා. මේ ඉති මහත්තයාද? ඇයි නැත්තේ? මහත්තයාට මේ වෙලාවේ මොකද්ද මල? මෙන්න මේක සිත ගැන මම මේ කතා කරා. දැන් මලක් පේනවනේ නේ? මලක් පේනව නේද? දැන් මහත්තයා නෙවෙයිද මල දකින්නේ? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මහත්තයා නෙවෙයිද මල දකින්නේ? හරි. දැන් මේ ඉන්නේ මහත්තයාද? නෑ. මේ වර්ණ රූපේම නෙමෙයිද? මෙතනට මේ ගත්තේ. මේ වර්ණ රූපේ නැත්තම් මේ සිත උපදිනවාද? මේ සිතට කියන නම මොකද්ද? චක්කු විඥානය. මොකක්ද අරමුණ? වර්ණය. මේ බුදියගෙන හිටපු මේ භවංගය අපි අමතක කරමුකෝ. සූත්‍ර පිටකේ භවංගයක් ගැන බුදුන් කියන්නේ නැහැ නේ. මේක වැඩිපුර දෙයක් මේක තේරෙන්නේ නැහැ නේ අපිට.
නමුත් මේ මල නොතිබුණා නම් මේ චක්කු විඥානය උපදිනවද? නෑ. නේද? ඔන්න හොඳට සිහියෙන් උත්තර දෙන්න. මේ දැන් ඔන්න මෙතන චක්කු විඥානය. මේ ඉන්නේ මහත්යද? මේ ඉන්නේ මහත්යද? එහෙනම් හොඳට දැන් බලන්නකො ගැලපෙන්නේ නැහැනේ මේ කියන දේ. හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. මෙතන මහත්ය නෙමෙයි නම් මේ රූපෙමයි මෙතන තියෙන්නේ. මේ රූපේ නැත්තම් මේ සිත උපදින්නේ නැහැ. තේරුණා නේද? ඒ ශබ්දේ නැත්තම් කනේ ඒක උපදින්නෙත් නැහැ. තේරුණා නේද? එහෙමනම් භවංග සිතක් නැහැ. එහෙනම් මහත්ය දැන් කියනවා මෙතන ඉන්නේ මහත්ය නෙමෙයි මේ වර්ණේ ඉන්නේ මහත්ය කියලා. මේකේ අරමුණ වර්ණේ. මෙතන මහත්ය ඉන්නවද? නෑ නේද? නෑ. එතනත් නෑ. හරි. ඊට පස්සේ මහත්යට වේදනාව දැනෙනවා. ඒ වේදනාව මහත්යද? ඒ මහත්ය වේදනාව මහත්යද? ඈ? ඔද නෑ කියන්න වෙනවනේ. දැන් බලන්නකො එක පොයින්ට් එකකින් පොයින්ට් එකට හැදිලා යන හැටි මේ. දැන් මෙතනින් යන්නේ මේ තියෙන්නේ මේක. මේ තියෙන්නේ මේක. ඊට පස්සේ ඇහෙදිත් මේක උපදිනවා. ඊට පස්සේ මේක. නේද? වේදනාව මහත්යද? නෑ. ඊට පස්සේ ඒ මෙන්න මේ වර්ණෙම අරගෙන ඉපදිච්ච සංඥාව මහත්යද? ඒත් නෑනේ නේ. එහෙනම් ඒක අරඹය අරගත්තු විඥානය මහත්යද? අපි නම් මෙහෙම බලමුකෝ. එහෙම නැත්නම් අපිට මෙහෙම හිතමු අපි. මේ මහත්යාගේ ආත්මය තුල වර්ණය තිබුණ නැද්ද? තිබුණාද? වර්ණය පේනවා අන්න හරි. දැන් එතකොට අපිට හිතෙනවා දැන් ඔන්න බලන්න වර්ණය තුල මම හිටියා. එහෙම හිතෙනව නේද? ඉතින් වර්ණය තුල එහෙම ඉන්නේ කොහොමද මහත්තයා? මේ වර්ණය මෙතනත් නෙමෙයි නං. ඒ වර්ණය නම් මෙතන තියෙන්නේ. මේ සිත ඉපදුනෙත් මේ වර්ණය නිසාම නං. නේද? ඒ සිත ගත්තෙත් මේ වර්ණයම නං. එහෙනම් ආත්මය වර්ණය ගත්තා නෙමෙයිනේ නේ. ආත්මය තුල වර්ණය තිබුණා නෙමෙයිනේ. නේද? එහෙම නැත්තම් මේ මල වර්ණය නැත්තම් චක්කු විඥානය ඇවිල්ලා මලක් නෑනේ කියලා හිතෙන්න ඕන. එහෙම එකක් උන්නේ නෑනේ. චක්කු විඥාන මේ මල නැත්තම් චක්කු විඥානයක් නෑ. දැන් අපි හිතමුකෝ මෙතන ඇස්තරලා බැලුවා වර්ණයක් නෑ. වර්ණයක් නෑ. එහෙනම් මේ භවංග සිත උතන්ට එනවද? එහෙම එන්නේත් නෑ. එහෙම නැත්තම් ඇවිල්ලා බලනවා මේ ආත්මය එනවා. ආත්මය ඇවිල්ලා බලනවා මලක් නෑ. පාට පේන්නේ නෑ. එහෙමක හැබැයි එහෙම එකක් නෙමෙයි උනේ. මේ වර්ණය අරගෙන මේ වර්ණ රූපයම අරගෙන ඒකෙන් චිත්තක්ෂණ 17කින් ඒක නැති වෙලා යන්නේ. ඒක අරගෙනයි සිත ඉපදුනේ. අපිට හිතෙනවා සමහරක් වෙලාවට මොකද්ද? වර්ණය තුල ආත්මය තුල මම හිටියා. තේරුණා නේද? එහෙම නැත්නම් මගේ තුල ආත්මය හිටියා. උඹලන්ට කාට හරි මතකද 20 ආකාරයේ සක්කාය දෘෂ්ටිය? එහෙම නැත්නම් දැන් මේකේ වේදනාව දැන් මුලින්ම කිව්වනේ වේදනාවත් ඕගොල්ලන්ගේ නෙමෙයි කියලා නේ. එහෙමනම් ආත්මය වේදනාව නෙවෙයි නම් ආත්මය තුල වේදනාව තිබ්බද? තිබුණ වේදනාව? ඔන්න ආයෙත් දැන් පටලව ගන්න එපා. ආත්මය තුල වේදනාව තිබ්බද? ඒත් නෑනේ. ආත්මය ඒක හැදුනෙත් අර කාරගෙනනේ. නේද? ඔව් දැන් ඕගොල්ලෝ මුලින්ම කිව්වා මේ වර්ණය මම නෙවෙයි කියලා මම නෙවෙයි කියලා කිව්වා. නේ? එහෙම නැතිනම් එතනින් අරඹය අරගත්තු කිසිම දෙයක් මගේ වෙන්නේ නේද? යුක්ති මතකද 20 ආකාරයේ සක්කාය දෘෂ්ටිය? පංචස්කන්ධයේ කොහොමද හතරක් ඕ මටත් හරියට මතක නැහැ. අපි සමහරක් වෙලාවට ගන්නවා වර්ණය මමයි කියලා. ගොඩාක්ම අපි ප්‍රාථමික අවධියේදී ගන්නේ වර්ණය මමයි කියලා. සමහරු ගන්නවා වර්ණය තුල මම ඉන්නවා.
වර්ණය තුල මම ඉන්නවා. සමහරක් ඒගොල්ලෝ ගන්නවා වර්ණය වෙනමයි මම වෙනමයි. තේරුණා නේද? සමහරක් ඒගොල්ලෝ ගන්න මට මතක හැටියට කියන ගන්න පුළුවන් ආකාර ගැන කල්පනා කරලා මම කියන්නේ. සමහරකට වර්ණය මගේ ආත්මය තුල වර්ණය තියෙනවා. එහෙම නැත්නම් වර්ණය තුල ආත්මය තියෙනවා. ඒකක්වත් නැහැනේ. නේද? මේ මල මම නෙමෙයි. එහෙනම් එතන එහෙම එකක්වත් තියෙන්නේ ඔන්න බලන්න ඕක තමයි සක්කාය දෘෂ්ටිය පළවෙනි ආකාරය. ඔතන ක්‍රම 4ක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි මොකද කරන්නේ? වේදනාව මමයි කියලා ගන්නවා. මගේ වේදනාව කියලා ගන්නවා. වේදනාව මම වෙනමයි මම වෙනමයි කියලා ගන්නවා. තේරුණා නේද? එහෙම නැත්නම් මගේ ආත්මය තුල වේදනාව තිබ්බා කියලා ගන්නවා. ඕම් තවත් 4ක් එනවා. බලන්න අතිශය වැදගත් මේක. තේරුණා නේද? ඊට පස්සේ අපි ගන්නවා සංඥාව. දැන් ඔයගොල්ලෝ මුලින්ම කිව්වනේ එකක්වත් මගේ නෙමෙයි කියලානේ. එහෙනම් මේ එකක් ওই ටික ගන්නත් බෑනේ. හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලන්න මේ වර්ණය මමද? එහෙම නැත්නම් මේ හිත වර්ණය තුල තියෙනවද? ඔයගොල්ලන්ට වැටහෙයි මේක. ඊට පස්සේ සංඥාවත් ඔන්න ඔය විදිහට 4 ආකාරයක ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? විඥානයත් 4 ආකාරයක ගන්නවා නේද? චේතනාවත් 4 ආකාරයකට අපි ගන්නවා. 4 වරක් 5 කීයද? 20යි. 20 ආකාරයේ සක්කාය දෘෂ්ටිය. මේක ගැඹුරුම සක්කාය දෘෂ්ටියක් තියෙන මේ ධර්මයේ දැනෙන ඒගොල්ලන්ට. මම මේක පහුගිය දවස් ටිකේම හොඳට බැලුවා. සමහරක් වෙලාවට අපිට තේරෙනවා මේ විඥාණය දැන් මේ ඔක්කොම දැනෙනවා. මේවා දැනෙන මේ විඥාණයටත් පිටින් අපිට තේරෙනවා තව කෙනෙක් ඉන්නවා කියලා. දැන් සමහරක් වෙලාවට හිතන්නකෝ මේ දුවට හිතෙනවා හොරෙන් බත් කන්න. අපි නිකන් උදාහරණයක් ගමු. ඒ කාටද එහෙම හිතුනේ? විඥාණයටනේ. ඊට පස්සේ හිතනවා ඒක හොඳ නැහැ. ඒක කාටද හිතුනේ? අන්න අපිට යනවා විඥාණයෙන් බාහිරව මම කියලා කෙනෙක් ඉන්නවා. ආත්මය තියෙනවා කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා ටිකක් ගැඹුරින් කල්පනා කරනකොට. මතක තියාගන්න ඒකත් 4 ආකාරයෙන් එක ආකාරයක්. මේ 20න් එක ආකාරයක් තිබ්බොත් එයා සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කරපු කෙනෙක් නෙමෙයි. හොඳට සිහි තබා ගන්න. මේක සමහරක් ඒගොල්ලන්ට බොහොම තදින්ම තියෙන ධර්මයේ තියෙන කට්ටියට අපිට එහෙම දැනෙනවා. තේරුණා නේද? සමහරක් වෙලාවට හිතනවා මේ දේ වැරදි. ඒ වුණාට විඥාණය ලෝභයක් ඇති කරගන්නවා. දැන් මට හිතෙනවා මේ දුව ගැන ලෝභයක්. එකපාරට හිතෙනවා ඒක වැරදි. එතකොට මට හිතෙනවා ලෝභය ඇති කරගත්තේ නම් විඥාණය උපාදානීය කරගෙන යා නේද? වැරදි කියලා හිතුනේ කාටද? අපිට එන්න ඕලාට සියුම්ම බලනකොට තේරෙනවා එහෙනම් මේක පිටින් තව කෙනෙක් ඉන්නවා. ඕන් අපුව හොඳම කැටයකට හිර කරනවා මාර්යා විසින්. කෙලෙස් මාර්යා විසින් රවට්ටනවා මෙතනදී. මෙයා මැජික් කරුවානේ. ඕක වෙන්නේ විඥාණයට අපිට. මේ රූපේට නෙමෙයි. අන්න ඔය 4ම උපාදානය කරගන්න එකට තමයි කියන්නේ 20 ආකාරයේ සක්කාය දෘෂ්ටිය. ඔය කොහෙවත් මම ඉන්නවද? දැන් මෙතන මල මම නෙවෙයි නං. මල මම නෙමෙයි නම් මෙතන මම ඉන්නවද එතකොට? මම මල දැක්කද? මෙතන මම ඉන්නවනම් මෙතනත් මම තමයි. එහෙම වෙන්නේ නැහැ නේද? එහෙනම් මෙතන මේක නැත්තම් බලන්නකෝ අර 4ම නැහැ. මම කියන පුජ්‍යලයක් නැහැ කියලා තේරෙන්නේ ඒ වගේ. එහෙම. අපි තව මේකම තමයි අපි විස්තර කරන්නේ දිගටම. ධර්ම දේශනා 100ක් තිබ්බත් මෙන්න මේකම තමයි හැමතැනදීම පෙන්වන්නේ. මේ ගැන ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තේරෙනවද? බලන්නකො මොන තරම් මුලාවකට අපිපත් වෙනවද? මොන තරම් විකාරයක්ද? මේ මල මම කියලා හිතනවා. වර්ණය මම කියලා හිතනවා. වර්ණය මගේ කියලා හිතනවා. තේරුණා නේද? මම තුල වර්ණය තියෙන කියලා හිතනවා. වර්ණය විතයි මම වෙනයි කියලා හිතනවා. බලන්නකෝ මේ වර්ණය නැත්තම් ඔතන ඔය සිතකුත් නෑ. මහත්තයා හොඳට හිතලා බලන්න. මේ වගේ 5ක් තියෙනවනේ පංචකාම. රූප දැකීමේ ආසාව නේද? හැබැයි මෙතන අපිට විපාකයක් වශයෙන් මේක එනවා. ඒක පෙර විපාකයක්. මල පේන පෙර විපාකයක්. දැන් බලන්න මම ධර්ම දේශනාවල ඔහොම කියපු කතා. මගේ කරගත්තොත් නේද විපාකෙ එන්නේ.
මගේ කරගන්න මේ චක්කු විඤ්ඤාණය පෙර කරපු විපාක. මගේ කරගත්තු එක ප්‍රතිඵලය. ඒක නිසා අපි මෙතන අපිට වේදනාවක් දෙනවා. මෙහෙන් බලහන් රහයි. මෙහෙන් බලපන් රසයි මේක කියලා අපිට එහෙම හිතවම දෙනවා. අපිට දැනීම එහෙම. හැබැයි ඒ මල දැක්කේ නැත්නම් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. වේදනාවට අපිට ඒක කඩන්න බැරි හේතුව ඒක විපාකයක්. ඒක නිසා වේදනාව පටිච්ච සමුප්පාදියවත් අපිට වේදනාව නැති කරන්න බෑ. තේරුණා නේද? ඉතින් හිතන්නකෝ මම තව කතාවක් කියන්න. අපේ අම්මා කෙනෙක් මට මතක් කරේ. මම ධර්ම දේශනාවලදී කියනවා දැන් බලන්න ලෝසක මහරහතන් වහන්සේ අපි දුවල අහලා තියෙනවද? මේ ලෝසක මහරහතන් වහන්සේ එක කාලෙකදී හොඳට අහගන්න. මේ ළමයින්ට ගොඩාක් වැදගත් මේවා. මොකද ඔය ළමයි ඉගෙන ගත්තොත් තමයි අපේ මේ ධර්මයේ මොකද වෙන්නේ? පවතින්නේ. මේගොල්ලෝ නම් කොහොම හරි මේක අහගෙන ගොඩ යයි. ඕගොල්ලෝ අහුවේ නැති වුණත් ඕගොල්ලෝ ගොඩ නොගියත් ගොඩ යන්න ඕන දවසක් කවදා හරි එනවා මම දන්නවා ඒක. ගොඩ නොගියත් ওই දරුවන්ට මේවා කියලා දෙන්න පුළුවන්. වැටහෙනව නේද? අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. මොකද මේ ධර්මතා අපිට නිවනටපත් වෙන්න බෑ මේ ධර්ම කොටස ටික නැතුව. වැටහෙනව නේද මහත්තයා? මේක අවබෝධ කරගත්තොත් කොහොම හරි මේක අපිට අමාරුවෙන් හරි හිතලා මේක හිතන්න පුළුවන් දවසක් එයි අපිට. ඒක නිසා ගොඩාක් වැදගත්. මේ ලෝසක මහරහතන් වහන්සේ එක කාලෙකදී රහතන් වහන්සේ මම කතාව කියන කාලේ ගන්න නෑ ගොඩක්. අද මට තේරෙන්නේ චෛතසික ගැන මේ සිත ගැන විස්තර කරන්න. ඉතින් මේ ලෝසක මහරහතන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ගේ දානයක් නැති කරා. අපේ දරුවෝ අහගෙන ඉන්න මගේ දිහා බලන් ඉන්න. දානයක් නැති කරා. වැටුණා නේද? දාන වේල දෙනකොට ඒ දාන වේල ගිහිල්ලා වතුරකට දැම්මා. ඒක නිසා ඒ රහතන් වහන්සේ මොකද කරේ? මෙයා පවුපුරෝ යත් හාමුදුරු කෙනෙක්. ත්‍රිපිටකධාරී හාමුදුරු කෙනෙක්. නමුත් ඊර්ෂ්‍යාව නිසා දැන් මෙතන පන්සල් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් අපි ආරණ්‍යක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් අහම එයාගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නයි නේද? මිනිස්සු පැහැදෙනවා. ඉතින් අර පන්සලේ හාමුදුරු කැමති වුණේ නැහැ මේකට. ඉතින් ඒ කතාව ඔයගොල්ලෝ අහලා බලන්න ජාතක පොතේත් මේක තියෙනවා. මොකද කරේ අර දායකයෙක් දුන්න දානි ටික විසි කරා. ගින්දරට දාලා විනාශ කරලා දැම්මා. රහතන් වහන්සේ බැලුවා දානි නෑ බලනකොට මේ හාමුදුරුව මහා පාපයක් කරගෙන මේ මම නිසා රහතන් වහන්සේ 이르දීම ගියා. අර හාමුදුරුව බලනකොට එයා දානෙට ගිහිල්ලා එනකොට රහතන් වහන්සේ නෑ හාමුදුරුව නෑ ආපු ආගන්තුක හාමුදුරුව. ඊට පස්සේ බැලුවා යන්න වෙන පාරක් නෑ. මෙයා ගියා නම් මට ඉස්සරහට හම්බ වෙන දෙයියනේ රහතන් වහන්සේ කෙනෙක්දවත් දන්නේ නැහැ කියලා ඕම් සිහිය ඉපදුණා. සමාව හිතින් සමාව ගත්තා පසුතැවුණා. ඒක නිසා පොඩි chance එකක් තියෙනවා. රහතන් වහන්සේ නෑ සමාව ගන්නවත්. දාන වේල නැවතුවා. ඒක නිසා ආත්ම ගානක් මෙයාට කෑම නෑ. යක්ෂයෝ වෙලා ඉපදුණා. මෙයා ඉපදින ගම්මානෙටත් කෑම නැති වෙලා යනවා. ලස්සනම කතාව මෙයා ඉපදුණා බුදුන් ජීවමාන කාලේ පාරමිතා පුරාගෙන එන කෙනෙක්. මේ බලන්න මහරහතන් වහන්සේ කෙනෙක් මේ. ඉතින් මෙයා පුංචි ළමෙක් ගම්මානෙක ඉපදුන මුළු ගම්මානෙටම කෑම නැහැ. තේරුණා නේද? මුළු ගම්මානෙටම කෑම නැහැ. ඊට පස්සේ මොකද වුනේ? අම්මා කරපු වැඩේ මෙයා මිනිස්සු අඳුනගත්ත මේ දරුවා නිසා තමයි ඉපදිච්ච දවසේ ඉඳලා තමයි අපිට කෑම නැත්තේ. රජතුමාගෙන් දඩ ගහනවා, කෑම හොරා කනවා, ගින්නට විනාශ වෙනවා. මොන හරි දෙයක් වෙලා මේ ගම්මානෙම මිනිස්සුගේ ජාති විනාශ වෙනවා. දුප්පත් පවුලක ඉපදුනේ. අම්මා ටිකක් මෙයා ඇවිදින්න පුළුවන් කාලේ පොල් කට්ටක් අතර දීලා කිව්වා පුතේ පුළුවන් නම් ගිහිල්ලා හොයාගෙන කන්න කියලා හිඟා කන්න. ඉතින් හිඟා කන්නවත් එහෙම හම්බෙන්නේ බැරි වෙලා හරි බත් ටිකක් හම්බුණත් ඒකත් හැදෙනවා. එහෙම නැත්නම් ඒකේ පණුව ගහලා නරක් වෙලා චරාවක් තමයි ජීවිතේ පවත්න්නේ යන්තම් චුට්ටක් හම්බෙනවා. ආත්ම පහක් එහෙම මෙයාට ලැබුණා. බලන්න කරගත්තු බරපතල අකුසල කර්මය. ඉතින් ඕගොල්ලෝ මේවා කර ගන්නකොට මේවා ධර්මය ඉගෙන ගන්න වගේම කවදාක්වත් මේ සංඝ රත්නයේ දේවල් ඒ වගේම එහෙම දේවල් කිසිම විදිහකින් සොරසිතින් ගන්න එපා. අපේ දරුවොත් ඒ වගේ මතක තියාගන්න කිසිම තැනකදී ආරණ්‍යයකට එනකොට දුන්නොත් හැර කිසිම දෙයක් හොරසිතින් ගන්න එපා. බලන්න මේ අර සත්වයා මෙච්චර පාරමිතා පුරාගෙන ඇවිල්ලා විඳපු දුක. තේරුණා නේද? ඉතින් මේකේ ලස්සනම දේ ඔකනේ මම මතු කරන්න හදන්නේ ඔයගලන්ට. ඊට පස්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ
පින්ඩපාත යනකොට මේ ලෝසක ඒ දරුවව දැක්කා. දැකලා බැලුවා මෙයාට රහත් වෙන්න පින තියෙනවා. මෙයාව එක්කන් ගිහලා දරුවෝ පැවිදි කර එන්නවද? ඉතින් කහුවා අනේ ස්වාමීනි මාව කවුද පැවිදි කරන්නේ? මම පැවිදි කරන්න. යන් කියලා මේ ළමයා එක්කන් ගිහලා පැවිදි කරා. බොහෝම ටික කාලෙකින්ම වීර්ය වඩලා මෙයා රහත් වුණා. මෙයා පැවිදි කරාට පස්සේ රහත් වෙලා පින්ඩපාතේ යනකොට පැවිදි වෙච්ච කාලෙත් මෙයා පින්ඩපාතේ යනකොට මිනිස්සු වෙනවා දම් බෙදන්න. හාමුදුරුවෝ කෙනෙකුට දන් නොදී ඉන්නේ ඒ කාලේ නේද? පාත්‍ර පිරෙන්න දාන බෙදනවා. ඉතින් දම් බෙදන්න එනකොට මිනිස්සුන්ට පේනවා පාත්‍රේ පිරීලා තියෙනවා. බින්දුවක්වත් ඔබන්න බැද. අපේ අම්මලා මන් දන්නවා පාත්‍රේ මෙහෙම මේ ගානට තිබ්බොත් මේකට කොහෙන් හරි ඔබනවා. මේ ගානට තිබ්බොත් මේ අස්සකින් හරි කැවුමක් හරි කොහොම හරි ඔබා ගන්නවා පාත්‍රය ඇතුළට. එහෙම අපේ අම්මලා ඒ විදිහ නම් ඉස්සර අම්මලා කොහොම තියන්නේ නැද්ද නේද? මටත් එහෙම දවසක් වුණා. මම පින්ඩපාතේ ගියා සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඉතින් මට දානේ හොඳටම මම ගාන සාමාන්‍ය මගේ ගානට ගන්නේ එදා පාත්‍රයේ මේ ගානට දානේ. ඉතින් නමුත් ඒ අම්මා මම දැක්කා මට ඒ ගෙදරට යන්න බෑ. ඒ අම්මා හදලා තියෙනවා. ඉතින් මට හරි හිතට මොකද්ද වගේ මං ඉතින් කොයි එකටත් ඒ හරිය චූට්ටක් හිමින් නිකන් නැවතුණා. ටක් ගාලා දුවගෙන ඇවිල්ලා ඉස්සරහා හෙළුව පත්කඩේ. අපේ සිරිතක් තියෙනවා පත්කඩේ එළුවොත් අපි අනිවාර්යයෙන්ම අපේ ගමන නවතින්න ඕන. මම හැදුවේ යන්න. මං ඊට පස්සේ පාත්‍රය අරලා පෙන්නුවා. ඊට පස්සේ මේ අම්මා ඒත් පත්කඩේ ගත්තේ නෑ. දුවලා ගිහලා අර මේසෙත් එක්කම දැන් උස්සගෙන ආවා. මං කල්පනා කරා කොහොමද මේක දාන්නේ කියලා. දැන් බැලුවා ඒව මෙහෙම බෙදන්න බෑ, බත් දාන්න බෑ, හැන්ද ගෙනාවා දැන් දාන්න බෑ හැලෙනවනේ. ඊට පස්සේ කැවුම් එහෙම ඔබන්න බැලුවා එහෙම බෑ මේක කිටි කිටියට දැන් ඔබලා තියෙන කට්ටිය. කැවුම් ඔබලා, බත් ඔබලා නොඑක් જાති. මං විශේෂයෙන් අතට පාසලයක් අරන් ගන්නෙ නෑ දේවල්. ඉතින් ඒ අම්මා ටිකක් ප්‍රඥාවන්තයි. මොකද මට වැඩිපුරම උඩින් තනිකරම තිබුණේ කැවුම්. ඒව මෙව පිරිලා. ඒ අම්මා ඊට පස්සේ බැලුවා එහෙම ඔබන්න බැලුවා. ඊට පස්සේ ඇදලා ගත්ත පාත්‍රේ. පාත්‍රය ඇදලා අරගෙන මල්ලක් තිබ්බා. පෝස් ගාලා පාත්‍රේ හැලුවා. අරලා ඒ අම්මා හොඳට දානේ හදලා තිබ්බ බත් හදලා ව්‍යංජන. මොකද අපි එක වේලයි වළඳන්නේ කියලා ඈනියෝ දන්නවා. මොකද මගේ පාත්‍රේ තිබ්බේ කැවුම් කොකිස්නේ. ඉතින් ඒ අම්මා එහෙම අවුරුද්ද කියලා කැවුම් කොකිස් නෙවෙයි කිරිබත් නෙවෙයි දානේ පළතුරුත් එක්ක හදලා මගේ පාත්‍රයට ගානට බෙදුවා. දැන් ඉතින් මට ඒ අම්මත් එක්ක රණ්ඩු කරන්නත් නෙවෙයි මම ටිකක් තදින් අල්ලන් හිටියා ඇදලම ගත්තා. කතා කරන්නේ ඔව් මම අපි සාමාන්‍යයෙන් අම්මලත් එක්ක කතා කරන්නේ මූණ බලන්නේ අපි බිම් බලන් ඉන්නේ. ඊට පස්සේ දානේ මට පිරෙන්න පාත්‍රය බෙදලා මට දුන්නා. ඉතින් මම යනකොට දැන් මං කල්පනා කරා මගේ කැවුම් මල්ලට මොකද උනේ කියලා. දැන් මට හිතට හරි මොකක්ද වගේ දැන් අර අනිත් මිනිස්සු දානේ දීපුවා තමයි ඒ අම්මා ගෙදර තියාගත්තේ. මට දැන් දුකයි සමහරකට ඒ අම්මා කෑවොත් මේක. ඒ අම්මට පාපයක්. හැබැයි මං ආරණ්‍යට ගිහිල්ලා ටික වෙලාවක් යනකොට මට ස්වාමින්වහන්සේ කෙනෙක් ගෙන දුන්නා. අම්මා කෙනෙක් මෙන්න මේ මල්ලක් ගෙන බලන්න. ඒ අම්මා මගේ පස්සෙන්ම ආරණ්‍යට ඇවිල්ලා ගොඩක් දුර කිලෝමීටර් 4ක් විතර ඒ කැවුම් මල්ල දීලා ගියා. මං ඉතින් ඒක අරගෙන අර ඒකෙනුත් මිනිස්සුන්ට පින් සිද්ධ වෙන කැවුම් ඒවට එක එක අරගෙන අර දාන ටික අරගෙන ගියා. ඉතින් ඒ වගේ අපේ මේ ඇත්තෝ එහෙම බෙදනවා. දැන් ලෝසක මහරහතන් වහන්සේ මෙහෙම මේ ස්වාමින්වහන්සේ පින්ඩපාතේ යනකොට මේ පාත්‍රයේ මෙන්න මෙහෙම දානි පේනවා. දැන් අපි දන්නවා අපිට පේන්නේ මොනවද හැට? වර්ණයක්. වර්ණයක් තියෙනවා නම් එතන මොනවද තියෙන්නේ? ඔව් ඒක රූපයක් තියෙනවා. එතන තියෙනවා මොනවද? 8ක් තියෙනවා. ඔව්. දැන් අම්මලට පේනවා මේකනේ. මෙතන එනවාට වර්ණයක් පේනවා කියන්නේ අපිට සුවඳ එන්නේ නැද්ද? අම්මලට හරියම සුවඳ එන්නේ නැද්ද? අපේ අම්මලා නිකන් ඉන්නේ. මේක සුවඳාවට මේක ඇඟිල්ලක් හරි ගහලා බලනවා දාන්න පුළුවන්ද කියලා. එතකොට අතේ ගෑවෙන්නේ නැද්ද බත්? ඉඳුල් ගෑවෙන්නේ නැද්ද? ඕක කෑවොත් ඒ අම්මලාගේ බඩට යන්නේ නැද්ද? හොතට හිතලා බලන්න මේ කාරණාව. නමුත් මෙතන බත් තිබ්බද? නෑ කියන්නේ කොහොමද? එහෙනම් ගෑවුනේ අතේ මොනවද? සුවඳාවේ මොනවද? බත් දැක්කේ මොනවද? ඒ සංස්කාර. බලන්න. තීන දේද දැක්කේ අම්මලා. ඒ අම්මලාගේ සංස්කාරවලට ඒ අම්මලාට බත් පේනවා. කෑවොත් කැවෙනවා. නේද? හැබැයි ලෝසක මහරහතන් වහන්සේට මේ පාත්‍රේ හිස්.
බත් බින්දුවක්වත් හැන්දක්වත් චූටි හැන්දක්වත් බත් ලැබුණේ පිණ්ඩපාතේ ගියාට. ආම් බලන්න වැඩි. එහෙනම් හිතන්න තීන දේද පේන්නේ. කර්මයට ඕන විලෝසක මහරහතන් වහන්සේට බත් පේන්නේ නැහැ, බත් නැහැ. නේද? හැබැයි අර දෙනෝ දහක් මිනිස්සුන්ට මගේ කර්මයට බලන්න ඕගොල්ලන්ගේත් ඇස් වෙනස් කරන හැටි. මගේ කර්මයට ඇස් වෙනස් කරන ඒක නිසා ඕගොල්ලෝ දානේ ගේනකොට මතක තියාගන්න. මෙහෙ දානේ තිබ්බත් කමන්නේ ඕගොල්ලෝ දානේ ඔව් බෙදලා යන්න. තේරුණා නේද? ආම්දුරුට අකුසලයක් තිබ්බොත් නේද? හැබැයි එහෙම කරත් ලැබෙන්නේ. එහෙම කරොත් මොකද වෙන්නේ? ඒත් ලෝසක මහරහතන් වහන්සේට බත් නැහැ. මොකද අපේ අර බත් ටික කියන්නේ අපේ කර්මයට ලැබිච්ච දෙයක් නේ. ඒක මම දන්නේ බත් තියෙනවද නැද්ද කියලා. තේරුණා නේද? හැබැයි මෙන්න මේ ධර්මතාවය සිහි කරලා බලන්න හරි වටිනවා. මේක මට සිහි කරේ මේ ඊයේ පෙරේදා අම්මා කෙනෙක්. මම එහෙම කිව්වා ඒ අම්මා මට කෝල් කළා කරාට පස්සේ කිව්වා ඔබ වහන්සේ ඒ කාලේ ධර්ම දේශනාවකදී ඔන්න ඔය කාරණාව නේද කිව්වේ. එළිය තියෙනවද නැද්ද බලන්න. එහෙනම් එළිය මායාවක් කියන්නේ ඒකයි නේද? මේ ලෝකේ අපි හදාගන්න ලෝකයක්. මේක තේරුම් ගන්න හොඳටම දේ මෙන්න මේක තව කාරණා තියෙනවා. ඉතින් අපි කතා කරේ මෙන්න මේ 20 ආකාරයේ සක්කාය දිට්ඨිය. දැන් බලන්නකො මට නම් හිතෙන්නේ මෙතනින් එහා බණ කියන්න ඕනෙත් නැහැ කියලා. මේ ටික නැත්තම් හොඳට හිතලා බලන්න මේ කාරණාම ඇති මේ වර්ණය අපේ මහත්තයා හොඳට හිතන්න. මේක ඕගොල්ලෝ තේරුම් ගත්තොත් ඕගොල්ලෝ මෙතනදිම මොකද වෙන්නේ? සෝවන් වෙනවා. මේක දෙයිනේ ඇත්තනේ මේ වර්ණය මම නෙමෙයිනේ. මේක තව ඇඳ බලන්න. තව මදිද විස්තර වුණා. මෙතන ප්‍රශ්නේ මෙන්න මේකත් එක්ක. මේක දැන් දන්න නිසානේ නේ. මේ භවංග සිත ගැන දන්නේ නැති කෙනේ. උඹලා හොඳට හිතලා බලන්න. අපේ ඇස් නැත්තම් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. මහත්යාව ඉතුරු කරලා මේ මුළු ලෝකෙම විනාශ කරනවා කියලා හිතන්නකො. දැන් අපිට විතරනේ පරණ මතක තියෙන්නේ. නේද? හැබැයි ඒ පරණ මතකත් මොනවද මතක් වෙන්නේ? ඒත් ওই ලෝකෙමයි මතක වෙන්නේ. නේද? ඒක නිසා එහෙම නැතුව මතකත් නැහැ කියලා හිතන්නකො. මේ ලෝකෙම විනාශ කරනවා. මහත්ය ඉන්නේ කොහෙද කියලා අහයි ඊට පස්සේ. ඒ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මේ සුද්දාෂ්ටක නැහැ. මේක ටික නැති කරලා දාන මේ ලෝකෙම තියෙන. මහත්ය විතර තියෙන ඉන්ද්‍රියන් තියෙනවා. මොන නිවන් දකින්න ලේසි ක්‍රමයක් මම මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇස් ඇරියහම මොකද වෙන්නේ? ඇස් ඇරෙන්නෙත් නැහැ ඉතින්. මේකට ටච් වෙන්න එකක් නැහැනේ. හිතක් උපදිනවද? ඕක තේරුම් ගන්නකො පොඩ්ඩක්. අරමුණු නැහැ. හිත උපදින්නේ නිවන් දැක්කා වගේ වෙන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙම වෙන්නේ නැහැ. ආම් බලන්න. ඒ දෙයක් අල්ලගෙනමයි මේ හිත උපදින්නේ. ඒක නැත්තම් හිත උපදින්නේ නැහැ. ඒක නැත්තම් හිත උපදින්නේ. ඉතින් ඒ බලන්නකො මේ ඒක තමයි අපි මිනිස්සු මේ අපේ සසරේ ඉඳලම මේ විපාක සිත් ගෙනත් දීලා නොම කියන්නේ ඒක අපි හිතනවා සමහරක් සත්වයෝ සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි බුදු පියාණන් වහන්සේගේ ඕක අහන්න අපි පුළුවන් වුණොත් මේ 20 ආකාරයේ සක්කාය දෘෂ්ටිය බුදුන් කියපු තැන් මට හිතන්නේ සංයුත්ත නිකායේ සක්කාය දිට්ඨි වර්ගයක් කියලා තියෙනවා. ඒ වගේම සංයුත්ත නිකායේ මට මතකයි අර ස්වාමීන් උපාසකෙක් අහන්නේ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීනි සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. අන්න එතනදී ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සක්කාය දිට්ඨිය 20 වැදෑරුම් වශයෙන්. නෑ. ඒ උපාසකේ අඳුරන්නේ මේ ස්වාමීන් වහන්සේව. අනිත් ස්වාමීන් වහන්සේලා අඳුරන්නේ ඒ ස්වාමීන් වහන්සේ ආගන්තුක කෙනෙක්. ඊට පස්සේ එයා මේක නැහැ කියලා කියනවා. මේ රූපේ මම නැහැ කියලා කියනවා. මේ මං අර අහපු විදිහේ ඒකක්වත් නැහැ කියන 20 ආකාරයේ මහානෝ. අන්න හරි පංචාංගික වඩුව හරි මොකක් හරි එහෙම එකක්. ඊට පස්සේ මේ වඩුව අහනවා මේ එතකොට එයාගේ වචනේ වෙනස් වෙනවා. කලින් එයා කතා කරේ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ආර්යයන් වහන්සේ කියලා. උපාසක මහත්තයා දන්නවා මෙහෙම උත්තර දුන්නේ මෙයා. මේ
ආර්යයන් වහන්සේ කෙනෙක්. සෝවාන් වෙච්ච පුජ්‍යලෙක්. ඒ සූත්‍රය ඔයගොල්ලෝ අහන්න වටිනවා. එතනදී යාගේ වචන වෙනස් වෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි මගේ ඉන්නවා යාළුවෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මම දන්නේ නැති යාළුවෙක්. يعني දුර නුවරක ඉන්නේ. ඒ ඔබ වහන්සේද කියලා අහනවා. එතකොට කියනවා ඒ මම තමයි කියනවා. එතකොට යා දැනගන්න වෙනවා කියනවා ඔබ වහන්සේ ගොඩාක් කල් මෙහි වැඩ සිටින්න මම ඔබ වහන්සේට සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා තව ඉන්න කියලා මෙහි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කට්ටියත් එක්ක යනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනිත් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේ නිසා අපි අද මේ උපාසක මහත්තයන් ගැලවුණා කියලා ඒ ස්වාමීන් වහන්සේලා කියන ඒ ස්වාමීන් වහන්සේලා පෘථග්ජනයි. ඉතින් අන්න ඒ වගේ මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් මෙතනින් එහාට ධර්මය අවශ්‍ය නැහැ. ඉතින් අපි තව මෙන්න මේකේ නැති ස්වභාවය පෙන්නනවා. අපේ මේ ඔය දරුවගේ ස්කන්ධ කීයක් තියෙනවා? ඔව් පංචස්කන්ධයක් නේ. ඔය දරුවට පංචස්කන්ධයක් තියෙනවා. රූප 28ක් තියෙනවා. ඔය දරුවගේ වේදනාවක් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා නේද? ඒ වගේ පංචස්කන්ධයක් තියෙනවා. දුවට තියෙනවද පංච උපාදානස්කන්ධය? මේ මොහොතේ දුවට පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි අපි හිතනවා මේ හැම මොහොතකම අපිට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා. ඔව් එක මොහොතක තියෙන එක උපාදානයක් විතරයි. අන්න ඒක උගලෝ මතක තියාගන්න. පංච උපාදාන හැබැයි බුදුන් මේක පොදුවේ කියනවා නේද? අර මම කලින් විස්තර කරේ පංච උපාදානස්කන්ධෝ කියලා පොදුවේ කියන වචනයක්. මේ කට්ටියම ගැන කිව්වොත් මට හිතන්න පුළුවන් පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා පිරිසගෙම. නේද? හැබැයි එක සත්වයකට එක මොහොතක තියෙන එක උපාදානයක් විතරයි. අපිට උපාදාන දෙකක් අරමුණු දෙකක් ගන්න බෑ. ඒ වගේම උපාදානය කරන්නත් පුළුවන් එක වෙලාවකට එකක් විතරයි. ඒ වගේම තණ්හා කරන්නත් පුළුවන් එක මොහොතක එක දෙයකට. තවත් පුංචි කාරණාවක් මම ඔයගලන්ට hina යන එකක් මතක් කරන්න. දැන් මේ රූප කලාපය ගත්තාම ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා නේද? හතරක් තියෙනවා. මේ හතර තියෙන තැන මේක නැති තැනක් හොයන්නත් බෑනේ නේද? මේ හතර තියෙන තැන මොනවද ඇති වෙන්නේ? වර්ණ ගන්ධ රස ඕජා. ගන්ධ ඇති වෙනවා. අපේ ඇඟ හැදිලා තියෙන්නේ මොනවෙන්ද? මීටත් වඩා උසස් වූ දසක කලාප, නමක කලාප වලින් අපේ ශරීරේ හැදිලා තියෙනවා නේද? එතකොට ඒ ශරීරයෙන් මොනවද එන්නේ? එතකොට මේ හැම රූප කලාපෙම ගන්ධ තියෙනවා නේද? එතකොට අපුවේ හැදිලා තියෙන්නේ ඒ වගේ කලාප වලින් හැදිච්ච රූප 28කින් නේද? එතකොට අපිත් අනිවාර්යයෙන්ම අපේ ශරීරය මේ වගේ එළියට රූප කලාප හැටියට ගඳ එනවා. එතකොට මේ අපි දැන් ওই ගඳ නැති කරගන්න නානවා. නෑවට ගඳ නැති වෙනවද? අඩු වෙන්නේ නැහැ. දැන් මේ සුද්දාස්තකේ මේක අඩු කරන්න පුළුවන්ද මේ එන ගන්ධේ? සමහරකට ගඳ ඇවිල්ලා එකතු වෙලා දැන් ගොඩාක් වෙලාවට අපි වැඩ කරන වෙලාවකදී මේ සුද්දාෂ්ටකවල ක්‍රියාකාරීත්වය වැඩි. තේරෙනව නේද? ඒ වෙලාවේදී ගඳ වැඩි වෙන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු අපි ගඳ නැති කරගන්න මොකද කරන්නේ? නානවා. නෑවා කියලා ගඳ නැති වෙන්නේ. ඒ වගේම අපි මේ ගඳ නැති කරන්න සෙන්ට් ගන්නවා. සෙන්ට් ගැහුවම මොකද වෙන්නේ? ගඳ නැති වෙනවද? ඒත් මේ ගඳ නැති වෙන්නේ. හැබැයි අපිට මේ ගඳ දැනෙන්නේ නැහැ මොකද සෙන්ට් එකේ ගඳ ගොඩක් වැඩි නිසා. ඒකේ ප්‍රබලතාවය නැති වෙච්ච හැටි ගඳ එනවා. හැබැයි සමහරක් වෙලාවට එක වෙලාවට එක අරමුණනේ ගන්න පුළුවන්. සිත ගන්න කැමති අරමුණ. එතකොට සෙන්ට් එකේ එක ගන්න පුළුවන්. හැබැයි මේකත් නහයට එන්න පුළුවන්. සෙන්ට් ගඳ වෙනමයි මේ ගඳ වෙනමයි. ওই දෙක කලවම් වුණාම ෂෝක් ගඳක් එනවා. තේරුණා නේද? එතකොට දැන් බලන්න අපේ විශේෂයෙන්ම අපේ නහය හැදිලා තියෙන්නේ ගොඩක් දුර්වල ඉන්ද්‍රියක් අපේ. මොකද විවිධාකාර දේවල් පරිසරයේ තියෙන නිසා ඒ ප්‍රබල ගන්ධයක් විතරයි අපිට ආග්‍රහණය කරගන්න පුළුවන්. මිනිස්සයාට. මොකද මිනිස්සයා
ගොඩක් වෙලාවකදී මේ සුද්දාෂ්ටක වලින් පිට වෙන ගඳට කැමති නැහැ. අපේ විඥානය ඒකට කැමති නැහැ. දෙවියන්ට නම් ඕක ගොඩාක් ඈතට අපේ මේ මනුස්ස ගඳ. මේ සුද්දාෂ්ටක වලින් මිහිදෙන ගඳ ඒගොල්ලන්ට දැනෙනවලු ගොඩාක් යොදුන් 16ක් දැනෙනවලු. ඒ වගේම බලන්නකෝ අපිට ඒ ගඳ දැනෙන්නේ නැහැ. හැබැයි ගඳ නැතුව නෙමෙයි. කාටවත් කියන්න බෑ මගේ ඇඟේ ගඳ නැහැ කියලා. අපිට ඒක ගඳ නැති වුණාට අනිත් මිනිස්සුන්ට ඒකේ ගන්ධය හොඳට එන්න පුළුවන්. විශේෂයෙන්ම මිනිස්යාගෙන් ඇඟේ පිට වෙන ගන්ධයට අපේ විඥානයේ වේදනා චෛතසිකේ ක්‍රියා කරන්නෙම හොඳ නැහැ කියලා. වැටහෙනව නේද? ඉතින් හොඳ වෙලාවට අපේ නහය වැඩ කරන්නේ. නහය වැඩ කරන්නේ හරියට ලොකු ගඳවල් විතරයි අපිට දැනෙන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ ගඳ නැහැ කියලා. ගන්ධය කියන එක තියෙනවමයි. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් බල්ලට. බල්ලට තියෙන හොඳ ඉන්ද්‍රියක් තියෙන නහය. අපි ඉව කියලා කියන්නේ. ඒ ඉව නෙවෙයි. එයා ඒ සුවඳ බලන්නේ. අපි අඩිය තිබ්බට පස්සේ ඒ අඩියෙත් අර ගඳ තියෙනවා. එයා ඒක තමයි ඉව කරගෙන ගිහිල්ලා හොයන්නේ. තේරෙනව නේද? අපි හරියට කියන උරුලෑව ගිය පාර වගේ කියලා. උරුලෑව ඌ නෙවෙයි අපි. නේද? ඒකයි බල්ලා අපේ ඉව පස්සේ හොයන් එන්නේ මෙන්න මේ ගන්ධයේ පස්සෙන් එන්නේ. එයාට වෙන ඉන්ද්‍රියක් නැහැ. මේ ඉන්ද්‍රිය පහම තමයි එයාට තියෙන්නේ. වැටහෙනව නේද? ඒ බල්ලාගේ පොඩ්ඩක් ඇහැ පෙනීම අඩුයි. එයා අපුව බලන්නේ ඉව කරලා බලන්නේ. දැන් බල්ලෙක් ඇවිල්ලා බලන්නකෝ. එයා මෙහෙම රූපේ දැකලා බුරලා දුවලා ඇවිල්ලා නහය තියලා බලනවා. ඌට නහය තියන්න ඕනේ නැහැ දුරදිම. ඌට දැනෙනවා ඌට හොඳට නහය වැඩ කරනවා. ඉතින් අන්න ඒක ඉතින් විශේෂයෙන්ම මේ සසරේ පින්වතුනි අපි කරපු නැති දෙයක් තියෙනවා. විද්‍යාඥයෝ වෙලා තියෙනවා, ගණිතඥයෝ වෙලා තියෙනවා. තේරුණා නේද? ඒ වගේම අපායේ ඉඳලා තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ඉඳලා නැද්ද? බ්‍රහ්ම ලෝකෙත් ඉඳලා තියෙනවා. ධ්‍යාන භාවනා කරලා බ්‍රහ්ම ලෝකවලත් අපි ඉඳලා තියෙනවා. අපි නොකරපු දෙයක් නැහැ. දැන් අපි ආත්ම ගාන ආත්මයක් කියලා නැහැ අපි එහෙම කතා කරමු. අපි සසරේ විද්‍යාඥයෝ වෙලා අපි ඒක කියනවා ආත්මයක් නෙමෙයි යන්නේ අපි ඒක කලින් විස්තර කරලා තියෙනවානේ. විද්‍යාඥයෙක් වෙලා හිටියොත් මේ කාලෙත් පිටම විද්‍යාඥයෙක් වෙලා හිටියොත් මේ කාලෙත් අපි දන්නේ නැතුවම හොඳ විද්‍යාඥයෙක් වෙනවා. වැටහෙනවනේ සසර පුරුද්ද අපිට සමහරක් වෙලාවට එන්න පුළුවන්. ඒ වගේම අපි පුරුදු නැති කරපු නැති දෙයක් තියෙනවා මේ සසරේ. මොකක්ද? ඔව් අපි කවදාක්වත් මෙන්න මේ ප්‍රඥාව අපි ප්‍රගුණ කරලා නැහැ. ඔව් ප්‍රඥාව කියන එක ඇසුරු කරලා නැහැ. නේද? අපි ඇසුරු කරලා තියෙන්නේ අපේ විඥානයේ මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය මේවා ඇසුරු කරලා තියෙන්නේ. කවදාක්වත් මෙයා ඇසුරු කරලා නැහැ. අන්න ඒක බුදු පියාණන් වහන්සේ කියනවා අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. දැන් මට මෙයාව ඇසුරු කරන්න බෑ. නේද? මම ඇසුරු කරන්නේ මගේම චිත්තචෛතසික ධර්ම ටික. ඇසුරු නොකරපුම කෙනා තමයි මේක. දැන් බලමු අපේ වීර කැප්පෙට්ටිය පොළ අපිට නැති වුණා නේද? හැබැයි නැති වෙන්නේ. ඔය මිනිස්සයා කවදා හරි මනුස්ස ලෝකේක ආවොත් ආයි කරන්නේ ඔය වගේ දෙයක් තමයි. නේද? අපේ යෝධයෝ අපිට නැති වුණා. එහෙ නැති වෙන්නේ ඒගොල්ලෝ ආයි ඇවිල්ලා ඒ හපංකම කරනවා. ඒ වගේ අපේ බුද්ධ ශාසනය අපේ යෝධයෝ කවුද? සෝවාන් සකු르දාගාමි, අනාගාමි, අරහත් උතුම් නේද? හැබැයි අපිට ඒගොල්ලෝ මරුණට බය වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ ආයි ඇවිල්ලා අපිට උදව් කරයිනේ. ආන්න බලන්න ඒගොල්ලෝ එන්නේ මේ යුද්ධෙට ඒගොල්ලෝ උදව් කරන්න අපිට එන්නේ. වැටහෙනව නේද? දැන් මම ඒ වගේ ලොක්කෙක්ද? නෑ. මම පෙර භවයේ සෝවන් වෙලා හිටියනම් ආයි මේකේ මනුස්ස ලෝකෙට එකපාරක් එත හැකි. ඒත් මේ මනුස්ස ලෝකේ නෑ බොහෝ සෙයින්ම දිව්‍ය ලෝකෙ උපදී. වැටහෙනව නේද? එතකොට අපේ මම ප්‍රඥාව ඇසුරු කරලාද මීට කලින් පුරුදු දෙයක කරලා? නෑ. අපේ මේ බණ කියන්නේ මොන හැකියාවෙන්ද? අරමුණක් දැක්කහම මම දැන් පුරුදු වෙලා තියෙනවා මේ අරමුණ මේක සුද්දාෂ්ටක වලින් හැදිලා තියෙන්නේ. ඒ කවුද ඒ වැඩ කරන්නේ? ඒ ප්‍රඥාව නෙමෙයි. ඒ සංඥාව.
අන්න ඒකයි බුදුන් කියන්නේ බණ අහන්න ඕනේ හොඳට. බණ ඇහුවාම මේ වැඩෙන්නේ මොකද්ද? සංඥා ස්කන්ධය. බණ අහලා ඒක යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා සතියෙන් දැන් බලන්න බුදු පියාණන් වහන්සේ සතිපට්ඨානෙදි කියනවා මං ගිය පාරච්චිවේ සතිපට්ඨානෙ වැඩුවේ නැත්තම් මේක වැටෙනවා කියලා. එනේ බුදුන්ට කියන්න තිබ්බනේ බණ ඇහුවේ නැත්තම් මේක වැටෙනවා. එහෙම නැත්නම් අභිධර්ම ඉගෙන ගත්තේ නැත්තම් මේක වැටෙනවා කියලා. ඒක ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒක ප්‍රයෝජනයක් තියෙනවා අපිට එන සසරේත් මේ ඉගෙනීම සංඥා ස්කන්ධය අපිට මොකද සංඥාව බලනවනේ මේ අරමුණ ලැබුණාම එයා පෙර මොකද මේකට කරේ කියන හුරුව ගන්නවා. පෙර ඒක ගන්නවා පෙර අරමුණක් අහම පෙර මෙයා මොකද්ද මේ වගේ දෙයකට කරේ? මලක් දැක්කහම මොකද මෙයා කරේ? කැඩුවද පොඩි කරාද මොකද කරේ කියලා බලනවා. යෝනිසෝ මනසිකාර්යය පුරුදු කරලා තිබ්බ සංඥා ඒ වැඩේ කරන්න අපව පොළඹවනවා. වැටහෙනව නේද? එතකොට ප්‍රඥාව තමයි අපි පුරුදු කරලා නැත්තේ. අපිට එන්නෙම මේ සංඥා ස්කන්ධයෙන් මේ අවබෝධ කරගත්තු දේ අපි ප්‍රඥාව වැඩි කරගත්තොත් තමයි අපිට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ සසරෙන් එතර වෙන්න පුළුවන්. ඒක නිසා මේක ධර්මයේ ටික පාඩම් කරගත්තයි කියලා ගොඩ ගියා නෙමෙයි. තේරුණා නේද? දැන් මේ බණ කියන අපි හැමෝම ගොඩ ගිහිලා කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඒක ඉතින් වෙනම කතාවක්. හැබැයි එහෙම දන්න හැමෝම මේකෙන් ගොඩ ගියා නෙමෙයි. සංඥා ස්කන්ධයේ වැඩි තරමට අපි ප්‍රඥාව කියලා හිතන්නේ ඕකට. සංඥාවට. සංඥාව අපි ප්‍රඥා චෛතසිකය ගැන විස්තර කරනවා. උගලන්ට ඉගෙන ගත හැකි ප්‍රඥාව මොන වගේද කියලා හොඳට පැහැදිලි වෙන විදිහටම දැන් බලන්න බුදු පියාණන් වහන්සේ සතිපට්ඨානෙදි කියනවා මහණෙනි මේ සතිය වඩන්න දුක්ඛ දෝමනස්ය සසරේ නැති කරන්න සත්වයාගේ ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම පිණිස දැක්කද ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් ප්‍රවිෂ්ඨ වෙන්න හේතු වෙන්නේ අපිට සතිය නැත්නම් සම්මාදිට්ඨියට පත් වෙන්න බෑ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකයට නම. ඒක නිසා මේක ගොඩාක් අමාරු දෙයක්. මොකද අපිට කිසිම පළපුරුද්දක් නැහැ මේ වැඩේ කරලා. නේද? මෙයාව ඇසුරු කරලා මෙයා සුදුසු කළුද කියලාවත් අපි දන්නේ අපි ලෝභය දන්නවා. ඒකයි අපිට මේ අමාරුව තියෙන්නේ. නුවණැස කියන එක හිතාගන්න සංඥාවට කවදාවත් රැවටෙන්න එපා නුවණැස කියලා. වැටහෙනව නේද? ඒ වගේම මේක ඊටාම අමාරු කම්මැලි හිතෙන බැහැ කියලා හිතෙන දෙයක්. ඔය අපි කොහොම සක්කාය දිට්ඨිය විස්තර කරත් ඒවා ඔය ගන්න සංඥාවෙන්. ඒක හැබැයි විස්තර කරන විදිහෙන් ඔයගලන්ට මේක පෑදෙන්න පුළුවන් එකපාරට. ඒක නිසා එහෙම උත්සාහ කරන්න. මොකද මේක අමාරු දෙයක්. ඔයගොල්ලෝ ගොඩක් මානසිකාරය කරන්න ඕන, සිහිය යොදවන්න ඕන. මේ කියූප එක හොඳට හිතන්න ඕනේ. තේරුණා නේද? ඒ වගේම නොතේරුණොත් දෙයක් මේක ගැලපෙන්නේ නැත්නම් මං කිව්ව දේ ප්‍රශ්න අහන්න. YouTube එකේ අහන කට්ටියට පුළුවන් යටින් ඒ තේරෙන්නේ නැති දේ ඕනනම් දාන්න. එහෙම කවුරුවත් මේ වෙනකම් ප්‍රශ්නයක් අහලා නැහැ. ඒ හේතුව තමයි දැන් විශේෂයෙන්ම මේ ධර්මයේ පිරිහෙනවද? ඔව් ධර්මයේ පිරිහෙන්නේ. ධර්මයේ පිරිහෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? අපි පිරිහෙනවද? බුද්ධ ආගම නැති වෙලා යනවද? මේ ධර්මයේ අපි දන්න ටික. මොගොල්ලෝ අපි හිතනව නැහැ කියලා. අනිවාර්යෙන් මේක පිරිහෙනවා. පිරිහෙන්න ඕනේ. ඇයි දන්නවද? මං කිය වීර කැප්පෙට්ටිය පොළ ආපහු එන්න පුළුවන්. නේ? හැබැයි මේක ප්‍රගුණ කරන මිනිස්සු මොකද වෙන්නේ? මේක දැකපු කෙනා මොකද වෙන්නේ? ආයේ මේ මනුස්ස ලෝකෙට එන්නේ මේක ගැන කියන්න අපිට. අපි කරේ අනුකම්පාවෙන්වත් ඉන්නේ. බුදු කෙනෙක් විතරයි මේක වඩලා සෝවාන් නොවි රහත් නොවි යාම මේක ආපහු හොයාගෙන මේක පුරුදු කරලා එයා ගොඩාක් මේක පුරුදු කරන එයාට සෝවාන් වෙන්න පුළුවන් මීට 4 අසංකේය කල්පලක්ෂයකට කලින්. වැටහෙනව නේද? හැබැයි අපි කාටවත් මේ පළපුරුද්ද නැහැ. ඒ වගේම සෝවාන් වෙන මිනිස්සයා මොකද වෙන්නේ? දැන් අපි හිතමු මුස්ලිම් කෙනෙක් කියලා. යා මිත්‍යා දෘෂ්ටියෙන් ඒ ආගමට බැඳිලා එයා මැරෙනවා. යා හොඳ ධර්මයේ දන්න කෙනෙක්. එයා ආපහු ඉපදෙන්න පුළුවන්. නේ? ආපහු ඉපදිලා ඒ කරපු දේම ආයෙ කරන්න පුළුවන්. හැබැයි අපේ ධර්මෙ එහෙම වෙයිද? අපේ අතිවරයෝ අපි මාර්ගඵලලාභීන් කියන කට්ටිය ආයි එයිද? නෑ. එහෙනම් බෞද්ධයෝ මොකද වෙන්නේ? ටික අඩු වෙලා යනවා. අද වර්තමානයේ බලනකොට මම හිතන්නේ සෝවාන් වෙන්න කියන අදහස තියෙන පිරිසවත් හොයාගන්න
ටිකක් අමාරුයි. අපි මේ කොච්චර මහන්සි වුණා. ඒක මට තේරෙනවා කිසි ප්‍රශ්නයක් අහන්නේ. ඒක මට හොඳට තේරෙන එහෙම උනන්දු අඩුයි. අර මම එක ප්‍රශ්නයක් අහන්නේ. මේ අපේ පොඩි ළමයින්ගෙන් අහුවාම විභාගේ පාස් වෙන්න කැමතිද? හැමෝම. හැමෝම අත උස්සන කැමතියි කියලා. නේද? හැමෝම කැමතියි. හැබැයි පාස් වෙන්න කී දෙනාද? චුට්ටි දෙනයි. මොකද උත්සාහය තියෙන කෙනා ඒක අවබෝධ කරගත්තු කෙනා විතරයි පාස් වෙන්නේ. ඕගොල්ලන්ගෙන් මං අහනවා කවුද සෝවාන් වෙන්න කැමති? ඔක්කොම කැමති. 100ගෙන් අහුවොත් බෞද්ධයෝ කැමති. ඇයි ඒ කැමති? ඒගොල්ලෝ කැමති සෝවාන් වුණාම දුක නැති වෙනවා කියපු නිසා. දුක නැති වෙනවා කිව්ව නිසා අපි කවුරුත් මේකට කැමති. හැබැයි මේක තේරුම් ගන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ කියලා. වැටහෙනව නේද? එහෙම තේරුම් ගත්තොත් තමයි ඕගොල්ලෝ මේකට ඕගොල්ලෝ යොමු වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ පොඩි සටහනක් ගහලා තියෙනවා මේ සසරේ පළවෙනි අත්දැකීම. පළවෙනි අත්දැකීම අනිත් ඒගොල්ලෝ කරන ඒවා කරන්න එපා. දැන් අපි හිතමු විද්‍යාඥයෙක්. එයා කරන දේ මොකද අපි දන්නේ එයා විද්‍යාඥයෙක් නේ. එයා සසරේ ඉඳලා අපිට තේරෙනවා. මෙයාගේ ඇඟේම තියෙන දෙයක් මෙයා අපි යා කරන දේ කරතේ. හැබැයි මේ බුද්ධ ආගමේ කවුරුත් කරන දේවල් කරලා හරියන්නේ නැහැ. ඇයි ඒ? මොකද කවුරුවත් අත්දැකීම් තියෙන මිනිස්සු මෙතන නැහැ. තේරුණා නේද? අත්දැකීම් ලැබුවෝ කෙනෙක් එයා මොකද කරන්නේ? එයා කොයි හරි ගිහිල්ලා එයාගේ ඉතුරු වැඩේ කරගෙන සෝවාන් වුණොත් කෙනෙක් අනාගාමී වුණොත් එයා බණ කියනෝ නෑ නෙමෙයි. මොකද සෝවාන් කෙනෙක් එක ලක්ෂණයක් තමයි එයා මුළු කාලෙම එයාගේ ජීවිතේම කැප කරන ඒ සනසීම වෙන කෙනෙකුට ලබා දෙන්නේ. මොකද එයා ඒකේ රසය දැනගත්තාම අනිත් ඒගොල්ලන්ට කියනවා. හැබැයි ඉතින් අහන්නේ තියෙන ඒගොල්ලන්ට කියන්නේ නෑ බලෙන්. වැටහෙනවනේ. දැන් බලන්න එහෙම පින් තියෙන ඒගොල්ලෝ ලෝකේ හරි අඩුයි. අපි හිතුවට බුද්ධ ආගම මේ හරිය ලංකාවේ තියෙනවා කියලා. එහෙම බලන්න බුදු කෙනෙක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඔච්චර ලක්ෂ ගාණක් කෝටි ගාණක් ඉන්දියාවේ තින්නවා කරුණා සමාපත්තියට සමවැදිලා බලන්නේ මොකද්ද? මැරෙන්න යන මිනිස්සු බේරගන්නද? නෑ. දුකට පිහිට වෙන්න යන්නේ නේ. මොකද්ද දුක? සසරේ දුක. සසරේ දුක පිහිට වෙන්න එයා බලනවා. එයා බුදු පියාණන් වහන්සේ බලනවා එයාට සෝවාන් වෙන්න පින තියෙනවද? සෝවාන් වෙන්න පින තියෙනවද කියලා අර මහා ජනකාගෙන් බලනවා. ඒ කියන්නේ එහෙම පින තියෙන මිනිස්සු අඩුයි ඒ කාලෙත් නේ. ඒ කාලෙත් අඩුයි කරුණා සමාපත්තියට සමවැදිලා බලන එහෙම පින තියෙන කෙනෙක් ඉන්නවද කියලා. හැබැයි ඊට පස්සේ බලනවා එයාට කරදරයක් වෙන්න තියෙනවද? අන්න ටක් ගාලා ගිහලා පින තියෙනව නම් මොකද කරන්නේ? එයාට සමහරක් වෙලාවට බුදුදහම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. පින තියෙනවා නම් බුදු කෙනෙක් ඇවිල්ලා ටක් ගාලා මොකද කරන්නේ? මේ ධර්මය දේශනා කරලා එයාව බේරනවා. මරණයෙන් බේරන්නේ නැහැ. එයාව සසරෙන් එතර කරලා දානවා. මොකද ඒක මිස්සුනොත් ඒක මහා අපරාධයක්. නේද? බුදුන්ට පුළුවන්කම තිබ්බා දිව්‍ය ලෝකේ යවන්න ටස් ගාලා. නේද? හැබැයි එහෙම බුදු පියාණන් වහන්සේ මැරෙන මිනිස්සු ගාවට ගිහිල්ලා දිව්‍ය ලෝකේ යවන්න ඔට්ටුන්නේ නැහැ. ඒක තැනකදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ යාළුවෙක් මේ අසනීපයක් හැදිලා මැරෙන්න. යාළුවෙක් කියන්නේ හොඳම දායකයෙක්. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා අහවලා මෙහෙම හොඳට දේවල් කරා නේද? මොකද බුදුන් දැක්කා මේ යාට ගොඩක් පින තියෙනවා. මම ගියාට වැඩිය යා බණහන්නේ සාරිපුත්‍ර ගියෝ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේව පිටත් කරලා යවනවා. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මොකද කරන්නේ? මෙයාට කරුණාකාරණා කියලා මිනිස්සුව දිව්‍ය ලෝකේ පටවනවනේ. බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍ර මොකෝ අර සසරෙන් එතර වුණාද? නැත ස්වාමීනි මං දිව්‍ය ලෝකේ යවුවා. එයා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා ඉන්නේ. ඊට පස්සේ දොස් කියනවා. ඇයි සාරිපුත්‍ර එහෙම කරේ? එතකොට කිව්වා නෑ ස්වාමීනි එයා ඒ දායකයා ගොඩාක් දේවල් කැප කරා. හැබැයි මම දන්නවා එයා මං දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එයාට සසරෙන් මං එයාව එතර කරනවා. එයාව රහත් කරනවා. එයා මට කරපු දෙයට කෘතගුණ සැලකීමකට තමයි මං එහෙම කරේ. එහෙනම් සාදු සාරිපුත්‍ර ඒක බොහොම හොඳ දෙයක්. එහෙනම් අංක 1 තමයි සෝවාන් වෙන එක. ධර්මය අවබෝධ කරගන්න එක නේ. හැබැයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂයි. දිව්‍ය ලෝකේ ගියාම එතනට ගිහිල්ලා ඒක කරනවා කිව්ව නිසා බුදු පියාණන් වහන්සේ කමක් නැහැ කිව්වා. නැත්නම් ඇයි ඇහුවා එහෙම ඒ වැඩේ කරේ? වැටෙනව නේද? ඉතින් ඒක නිසා පින්වතුනි මේකට උනන්දු වෙන්න
අපි හෙට මැරෙයිද මේක නැති වෙලා යයිද දන්නේ එහෙම නැති වුණොත් මහා අපරාධයක් වෙන්නේ. බුදුදහම පිරිහිලා යනවා. අපිට මාර්ගඵලයක් ලබා ගන්න තව කොයි කාලයක් ඉන්න වෙයිද? හිතන්න එපා මේ ලාභය තියෙයි කියලා. අදට උනත් ධර්මයේ දුර්ලභයි. නේද? මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් ධර්මය. ඒක කියන ක්‍රමය. ඒක නිසා ඒක සිහි තබා ගන්න. අපි දැන් කතා කරන්න තියෙන්නේ ධර්ම දේශනාවේ මට තියෙන දැන් චිත්ත චෛතසික කාණ්ඩය ගැන කතා කරන්න. අපි ඒක එන සතියේට කතා කරනවා. මම තව ඒ ගැන පොඩි උපමා ටිකක් කියන මේකේ වටිනාකම. දැන් අපි හිතමු මහත්තයා මේ ටීවී හදන්න උඹලා දැනගන්න ආසද? අපිට මේ චිත්ත චෛතසික අපි හිතමු දැන් මේ සිතක් කියන්නේ කොහොමද? ටීවී හදන එකත් අහන්න මම ටීවී හදන්න කියලා දෙන්නම් දැන් මම ලේසි ක්‍රමයක්. දැන් අපි හිතමු මෙතන තියෙන පිටි පාම් පිටි. ඊට පස්සේ මෙතන තියෙන ලූණු. ලූණු තියෙනවා මෙතන තියෙන එළවලු. එළවලු තියෙනවා ඊට පස්සේ තාම මොනවද තියෙන්නේ? මාළු තියෙනවා. මාළු තියෙනවා. තව විවිධ ඒවා තියෙනවා කියලා හිතන්න. මේ පිටි ලූණු එකතු වුණාම මොකද වෙන්නේ? සීනි සම්බෝල පාන්. සීනි සම්බෝල පාන්. එතකොට පිටි එළවලු එකතු වුණොත් මාළු නැති මාළු පාන්. නේද? පිටි එළවලු එකතු වුණාම මාළු නැති මාළු පාන්. නේද? මාළු පාන් වල මාළු නැහැ නේද? ඔව්. එතකොට පිටි එළවලුයි මාළුයි එකතු වුණොත් මාළු පාන්. එහෙම නැත්නම් අර මහත්තයා කිව්වා වගේ එළවලු රොටි. ඔන්න බලන්න මේකත් එක්ක එකතු වෙලා විවිධ දේවල් හැදෙනවා. ඒ වගේ මේ විඥානය ගැන තේරුම් ගන්න ඔන්න විඥානයේ තියෙනවා. තව තියෙන මොනවද තියෙන්නේ? වේදනාව තියෙනවා. තව නැති. සංඥාව තියෙනවා. තව මොනවද? තව නැති. ඔව් පස්සේ අපි ඒක ඔන්නේ පස්සටම දාමු අපි. තව තියෙනවා ලෝභය තියෙනවා. තව ද්වේෂය තියෙනවා. තව මෝහය තියෙනවා. ඒකත් අපි පැත්තකට තියෙනවා. තව චේතනාවක් තියෙනවා. අපි තව ගමු ඉස්සාව තියෙනවා. මච්චරිය තියෙනවා. දිට්ඨිය තියෙනවා. සතිය තියෙනවා. සද්ධාව තියෙනවා. ඒකාග්‍රතාවය තියෙනවා. මානසිකාරය තියෙනවා. දැන් මේ විඥාණය ලෝභයත් එක්ක එකතු වුණාම මොකද්ද වෙන්නේ? මාළු පාන් හැදෙනවා. ලෝභ සිත. හරිද? දැන් බලන්න පිටි එළවලුත් එක්ක එකතු වුණාම මාළු නැති මාළු පාන්. නැත්නම් එළවලු පාන්. ලූණුත් එක්ක එකතු වුණාම සීනි සම්බෝල පාන්. ඒ වගේම කැමති නමක් අපිට දාලා හරිද ජෑම් එක එකතු වුණොත් ජෑම් පාන්. කියන්නත් ලේසි. පොල් දැම්ම ලැවරිය. මොකට අග්ගල නම වෙනස් වෙච්ච හිතා ගන්නත් බැරි විදිහට නම වෙනස් වුණා. පාන් කෑල්ල නැතිව ලැවරිය වුණා. ඒවලන එක එක දේවල් වෙනවා. මේ විඥානය එකතු වුණොත් ද්වේෂයත් එක්ක ද්වේෂසිත. ද්වේෂසිත. මේ විඥානය එකතු වුණොත් මෝහයත් එක්ක මොහොසිත. විඥානය එකතු වුණොත් බලන්න අර මාළුත් දැම්ම වගේ මේකට මාළු පාන් වුණා වගේ මේ දෙන්න එකතු වුණොත් මේ දෙන්නම එකතු වෙලා විඥාණයට එකතු වෙනවා. මේ කොහොමත් එහෙම වෙනවා. එහෙම නැත්නම් තව තියෙන ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය තියෙනවා. තේරුණානේ? මේ දෙන්නයි මෙයත් එකතු වෙලා මේකේ හදන පාන් ගෙඩිය. දැන් මොකද වෙන්නේ? හරි සතුටින් ඒ වැඩේ කරනවා. අපි හිතමු ද්වේෂයට නම් මේ ප්‍රීතිය එකතු වෙන්නේ නැහැ. මැච් වෙන්නේ නැති දේවලුත් තියෙනවා. ගම්බිරිසි දැම්මොත් ආයි මිරිස් දාන්න ඕනෙත් නෑ නේද? අන්න ඒ වගේ තමයි මේ සිතක් ගැන ඔයගොල්ලෝ බය වෙන්න එපා.
මේ සිතක් කියන්නේ මෙන්න මේ වගේ සම්ප්‍රයුක්ත වෙන ධර්මයක්. තේරුණානේ? මේව ගැන අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. අර ටීවී හදන්න කියලා දෙන්න ඕන නේද? අපිට ටීවී හදන්නේ කොහොමද? ඉගෙන ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකට කරන්න ඕන පළවෙනියෙන්ම අවශ්‍ය භාණ්ඩේ ගෙදර වැඩ කරන ටීවී එක. අපේ දරුවන්ට පුළුවන් පුරුදු වෙන්න. මේ ගෙදර වැඩ කරන ටීවී එක ගන්න. අරගෙන මේකේ තියෙනවා ඇතුලේ කෑලි. මේ කෑලි පරිස්සමට ගලවන්න. පුංචි කෑල්ලක් ගලවලා ටීවී එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ටීවී එක ඉරි යනවා දකර කර ගාලා. ටක් ගාලා ඒක ලියා ගන්නවා. ටීවී එක ඉරි කියොත් මේ කෑල්ල තමයි පිච්චිලා තියෙන්නේ. තේරුණා නේද? ඊට පස්සේ ඒක හයි කරනවා. ඔහොම කෑලි එකින් එක ගලවලා බලන්න ඕන. හොඳ දැනුමක් ගන්න පුළුවන් දදා බලන්න ඕන. එකක් ගැලවුවම ටීවී එක වැඩ කරන්නේ නැහැ. බය වෙන්න එපා පුපුරන්නේ නැහැ කෑලි අඩු වුණාට. වැඩි වුණොත් තමයි පුපුරන්නේ. තේරුණා නේ? මේ බොරු නෙමෙයි මේක කරලා බලන්න. මේ හොරෙන් කරන්න ගෙදරට ඊට පස්සේ හයි කරලා තියෙනවා ඊගාව දවසේ පටන් ගන්න වැඩි. ඊට පස්සේ කෑලි එකින් එක ගැලවුවාම හිතමු කෑලි තියෙනවා මේ ටීවී එකේ 52ක්. හරිද? කෑලි ගාලා බලන මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒවා මතක තියාගන්න මේ දේවල් තමයි මේක නැති වුණොත් වෙන්නේ. ඊට පස්සේ කරන වැඩේ දෙකක් ගලවනවා. දෙකක්. ඔන්න බලන්න අපිට ගැළවිලි විවිධාකාර විදිහට හදත හැකි දැන් 52. නේද? මේ ටීවී එක වගේ නෙමෙයි මේ හිත කියන ටීවී එකත් ඒ වගේ. අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන වේදනාව නැති වුණොත් මේ වේදනාව කියන චෛතසිකේ නැති වුණොත් මොකද වෙන්නේ? අපිට හොඳට තේරුම් ගත හැකි මේක මොන වගේද හිත වැඩ කරන්නේ. ඔන්න චෛතසිකේ අපිට තේරුම් ගන්න එක ක්‍රමයක්. ඒ වගේම මේ චෛතසික ගැන ඉගෙන ගැනීමේ වටිනාකම කොහොමද? දැන් අපි හිතමු ටීවී හදන කෙනෙක්. ඒ උපමාවම ගමුකෝ. ටීවී හදන කෙනෙක්. අපිට එක්කෙනෙකුට ටීවී එකේ තියෙන කෑලි ටික සේර ඔක්කොම උගන්වනවා. තේරුණා නේද? දැන් ටීවී එක කියලා ඇත්තටම දෙයක් නැහැ නේ. විඥානය කියලා දෙයක් නැහැ වගේ. දැන් අර වගේ එක එක විදිහ හැදෙනවා වගේ. විඥානය කියන ටීවී එක කියලා හිතන්නකෝ. චෛතසික තමයි ඇතුලේ තියෙන කෑලි ටික. ඔයාගේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ. අපි මේ එක එක කෑලි සේර ඔක්කොම ඉගෙන ගන්නවා. මහත්යට ඕන වෙනවා ටීවී එකේ සවුන්ඩ් එක නැති කරන්න. මහත්තයා මොකද කරන්නේ? මහත්තයා දන්නවනේ සවුන්ඩ් එකේ නේ කෑල්ල. දැන් ඉගෙන ගන්න තියෙන එක එක කෑලි නේද? ස්පීකරේ ගලවලා දානවා. එතකොට සවුන්ඩ් එක එන්නේ නැහැ. අන්න ඒ වගේ බලන්න මේ කෑලි ටික අපිට ඉගෙන ගත්තොත් ඊටාම ලේසි අපේ මේ චෛතසිකයක් අපිට වෙනස්කම් කරගන්න. ඒ වගේම චෛතසික සම්ප්‍රයුක්ත කරගන්න, එකට එකතු කරගන්න. මේ ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ මෙන්න මේ චෛතසික වල ශක්තියින් වැඩි කර ගැනීම. තේරුණා නේද? ප්‍රඥාව ඇසුරු කිරීමක්, ප්‍රඥාව දියුණු කිරීමක්. දැන් අපි හිතමු දැන් මේක ඉගෙන ගන්න ඕනේද මේක කරන්න? මේ චෛතසික ගැන ඉගෙන ගන්න නැති කෙනෙකුට බැයිද මේක කරන්න? ඔව් දැන් ටීවී එක අම්මා මෙහෙම හිතන්නකෝ ටීවී එක අම්මට ඕන සවුන්ඩ් එක නැති කරන්න. අම්මා මොකද කරන්නේ? පොල්ලක් කරන් ගහනවා. එහෙම බෑ. සවුන්ඩ් එක විතරයි නැති කරන්න ඕනේ. ඉතින් ස්පීකරේ ගැන දන්නේ නැහැනේ. මේ අම්මා දන්නේ නැහැ ස්පීකරේ කොහෙද තියෙන්නේ. ඒත් ස්පීකරේ විතරක් නෙවෙයි ස්පීකරේට කරන්ට් යන කෑල්ලක් ගැලවුවොත් අපිට සවුන්ඩ් එක නැති කරතයි. ඕක ගැන දන්න ඉලෙක්ට්‍රොනික කාර්යයට කිව්වොත් මේ හරි කරදරේ මේ සවුන්ඩ් එකත් එක්ක මගේ කන ඇහෙන්නේ නැහැ වැඩකුත් නැහැ. ඕක ගලවලා දාන්න කිව්වොත් එයා ස්පීකරේ ගලවන්නේ නැහැ කෑල්ලක් ඩිස්කනෙක්ට් කරලා දානවා නේද? ඒ වගේ දැන් අපේ අම්මා කොහොමද මේ වැඩේ කරන්නේ? අම්මට අර මං කිව්වද කෑල්ලක් ගලවලා බලනවා. අන්න බලන්න අපි මේ චෛතසික ගැන දැනගත්තේ නැත්නම් අපිට හම්බෙන් ගලව මේක කරත හැකි. ලොකු කාලයක් යනෝනේ. හැබැයි මේක ගැන දැනගෙන හිටියොත් අපිට හරි ලේසි. අන්න සංඥාවෙන් මතක තියා ගැනීම ඊටාම වැදගත් මේ චිත්තචෛතසික ධර්ම ගැන අපිට ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මේක තමයි මේ බුද්ධ ආගමේ මම නම් ආසම දේ හරිම ලස්සනයි. අර එළවලු රොටි කෑම හදනවා වගේ විවිධ දේවල් කලවම් කරලා හදා ගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ද්වේෂය යනකොට අපි දන්නවා ද්වේෂය ගියේ ඇයි? එයා නැති කරගන්න අපි මොන කෑල්ලද දාන්න ඕන? එළවලු රොටියට මිරිස් වැඩි වුණොත් මොකද කරන්න ඕනේ අපි? දැන් ලුණු වැඩි වුණා.
කෑමට මොකද කරන්නේ? පුළුවන් හදන්න ක්‍රමයක් තියෙනවා. අල ගෙඩියක් දාන්න. අල දැම්මහම මොකද කරන්නේ? අලවලට බිත්තර වලට බිත්තර දැම්මොත් ලුණු වැඩි වුණොත් මොකද වෙන්නේ? බිත්තර වලට ලුණු අල්ලන්නේ නැහැ. බලන්න. අපි ඒක ගැන දන්නවනේ. ඒක නිසා බිත්තර වලට බය නැතුව ලුණු දාත හැකි. ලුණු දැම්මහම මොකද වෙන්නේ? කට්ට ගලවන්න හරි ලේසි. නැත්තම් බිත්තර කටු ගලවන්න අමාරුයි. කට්ට පැලිලා එනවා ගානට. අන්න ඒ වගේ බලන්න ඒ දන්න නිසා නේද? ඒ වගේ මේ අපේ හිතේ තියෙන චිත්ත චෛතසික මාළු පාන් හදන, ජෑම් පාන් හදන්න පුළුවන් වගේ අපි මේවා දැනගත්තාම මේ චෛතසික ගැන තමයි මේකේ තියෙන ලස්සනම සිත හරිම ලස්සනයි. ඒ වගේම අපිට හොඳට මේක පාලනය කරගන්න පුළුවන්. ඉතින් අපිට ඇත්තටම මේක මම කියන්න හේතුව අපිට කියන්න පුළුවන් එක එක චෛතසික ගැන මේ එළවලු ගැන අපි වෙනම විස්තර කරනවා. මාළුව මේක ගැන වෙනම විස්තර කරනවා. තේරුණා නේද? ඒ වගේ අපි කරන්නේ එක එක චෛතසික ගැන වෙනම විස්තර කරනවා. හැබැයි මේකේ හැදෙන සිත් ඒකත් එක්ක ඩිරෙක්ට් විඥානීය වේදනාවත් එක්ක ලෝභයත් එකතු වුනහම ලෝභ සිතක්. හැබැයි විඥානය ලෝභයත් එක්ක ප්‍රීතිය එකතු වුණොත් මේක දැන් අපි හිතමු මම පොඩි උදාහරණයක් දෙන්නම්. දැන් අපි හිතමු අපේ මේ දුව අපේ ළමයා ওই ළමයා ගිහිල්ලා සල්ලි තියෙන දැන් මට සල්ලි තියෙනවා කියලා හිතන්නකෝ. දුව මගෙන් සල්ලි ඉල්ලනවා. තේරුණා නේද? මම දෙන්නේ. දුව හිතන්නේ මම කොයි වගේ කෙනෙක්ද? ලෝභ කෙනෙක් කියලා. තේරුණා නේද? ඔන්න බලන්න අපේ තියෙන නොදැනුවත්කම. ඒ ලෝභ කෙනෙක් නෙමෙයි. දැන් අපි හිතමු කෙනෙක් අපිට ගොඩක් දෙයක් දෙනවා. ඇවිල්ලා දානයක් දෙනවා. අපි කියන්නේ යාට මොකද්ද? දානපති එකේ ලෝභය යාට ගොඩාක් නැහැ කියලා. ඒ ලෝභ කෙනෙක් නෙමෙයි. ලෝභයේ ස්වභාවය මොකද්ද? ලෝභ චෛතසිකයේ ස්වභාවය මොකද්ද? එයාගෙන් කරන ක්‍රියාව මොකද්ද? එයාගේ ක්‍රියාව තමයි අරමුණක ඇලෙන ස්වභාවය. අරමුණේ ඇලෙන ස්වභාවය. තේරුණා නේද? එයා වැඩි වුණාම අපි උපාදානය කියනවා. ඕම් බලන්න එන ලෝභයට කියන තව නමක් මොකද්ද? තණ්හාව. තේරුණා නේද? තව නම උපාදානය. මේ වචන වලට බය වෙන්න එපා. මේව හැදිලා තියෙන අර බලන්න දැන් මෙතන එළවලු රොටියක් නෑ වගේ මේක එකතු වෙලා හැදුනා කියන්නේ මේ සිත් එක එක ඒවා එකතු වුණාට පස්සේ බුදුන් මොකද කරන්නේ? මේ සිත් වලට එක එක නම් දානවා. තේරුණා නේද? ලෝභ සිත, මෝහ සිත ඒ වගේ නම් දාන බුදු පියාණන් වහන්සේ මේ හැබැයි අර චෛතසික ගැන අපි දැනගත්තොත් විඥාණයට කලින් අපි ඉගෙන ගන්නවා චෛතසික ගැන. එතකොට අපිට තේරෙනවා මේ සිත හැදුනේ කොහොමද කියලා. වැටහෙනව නේද? සතිපට්ඨානෙ වඩන්න ගොඩාක් උපකාරී වෙනවා මේක. එතකොට අන්න බලන්න දැන් මේ තණ්හාව කියලා එකක් ඇත්තටම සිත ඇතුලේ නැහැ. සිතක කිසිම කැලලක් නැහැ තණ්හාව කියලා. උපාදානය කියලා හේකුත් නැහැ. උපාදානය කියලා කැලලක් සිතේ නැහැ. මේ තියෙන්නේ මේ ලිව්වේ ওই ටික තමයි. තව ටිකක් තියෙනවා. අන්න බලන්න මේක හැදිලා තියෙන අර කෑලි දෙකක් එකට එකතු වීම නිසා. එතකොට දැන් අර මම කතා කරේ තණ්හාව. මේකටම තව නමක් තමයි ලෝභ. දැන් මං දුව ඇවිල්ලා මගෙන් දෙයක් ඉල්ලනවා. මම දෙන්නේ නැහැ. එතකොට කියනවාද උපාදානයේ තියෙන කෙනෙක් කියලා? ලෝභ කෙනෙක් කියලා කියනවා. ඒක සම්පූර්ණ වැරදි. ලෝභයේ ස්වභාවය තමයි අරමුණක ඇලෙන ස්වභාවය. තමන්ගේ වස්තුව වෙන කෙනෙකුට දෙන්නේ නැත්තම් ඒකට කියන්නේ මච්චරිය. මච්චරිය. තේරුණා නේද? ඒ ලෝභ ස්වභාවය නෙවෙයි. තේරුණා නේද? අපි හිතමු දැන් ගොඩාක් සල්ලි තියෙන කෙනෙකුට එයා කෝටියක් තියෙනවා. ආරණ්‍යයට ඇවිල්ලා පරිත්‍යාගයක් කරලා යනවා රුපියල් 10ක. එයාට කියන්නේ මොන කෙනෙක් කියලාද? ලෝභ කෙනෙක් කියලා අපි කියනවනේ නේ. අපි කියන්නේ සාමාන්‍ය ලෝභ කෙනෙක් කියලා. කෝටියක් තියෙනවා. එයා ලෝභ කෙනෙක් නෙමෙයි. එයා අලෝභ කෙනෙක්. එතන වැරදි අපි භාවිතා කරයි පුජ්‍යලයට. කිසිම එයාගේ ලෝභයක් නැහැ. තේරුණා නේද? එයාගේ මොකද්ද තියෙන්නේ එතන? අලෝභය. ඔන්න මෙච්චර ගොඩක් එයාට තියෙනවා.
මොකද්ද මේ අලෝභය? එයා අත්හැරියා. මෙන්න මෙච්චර චුට්ටක්. මෙච්චර චුට්ටක් අත්හැරියා. එයා මේකට අලෝභයි. අන්න ඒකයි ඒ මොහොතේදී එයා මේකට කැමැත්ත වෙනම තැනක තියෙන. හැබැයි දෙන වෙලාව එයාගේ තිබ්බේ අලෝභය. එයා මෙන්න මේ දෙන චුට්ටට ලෝභයක් නෑ. රුපියල් 10ට එයා ලෝභයක් නෑ. ලෝභයක් තිබ්බනම් දෙන්නේ නෑනේ ඒකනේ. මච්චරිය. නොදීම හිටියොත් මච්චරිය. තමන්ගේ වස්තුන් දැන් බණ කියන්නේ මගෙන් ඔයා මම හොඳට බණ දන්නවා. මම බණ කියන්නේ. මට ඕව කියන්න බෑ. ඒ මම ලෝභ කෙනෙක්ද? ලෝභ කෙනෙක් නෙවෙයි. ලෝභ කියන්නේ අරමුණට ඇලෙන ස්වභාවය. ඒක වෙනම කතාවක්. මං මච්චරිය තියෙන කෙනෙක්. බණ කියන්නේ. තවත් කෙනෙක් පාවිච්චි අන්න පාවිච්චි කරනවාට කියන්නේ මච්චරිය. අන්න ඒ වගේ බලන්න හරි වැදගත්. අපි වැදගත් නෑකොට ඉතාම අතිශය වැදගත් දෙයක් තමයි ඕගොල්ලන්ට මගේ අද ධර්ම දේශනාවෙන් සසරෙන් එතර වෙන්න බැයි නම් ඕගොල්ලෝ මේ මික්ස් එක හදලා බලන්න. කොහොමද මේක හැදෙන්නේ? තේරෙනවද නේද? අපි තව මේක කියලා දීලා ඉවරලා අපි උපාදානය ගැන කතා කරන උපාදානය නොකර ඉන්න. දැනුත් ඒක කියලා දීලා තියෙන ගොඩක් තැන්වලදී. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා හෙට නෙවෙයි ඊගාව සතියේ මම හරි අපේ පොඩි ස්වාමීන් වහන්සේ හරි ඊතුරු චෛතසික ධර්ම ගැන විස්තර කියලා දෙන්න විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් පොත්පත්වල විස්තර තියෙනවා. ඕගොල්ලෝ පුළුවන් නම් රූපකාණ්ඩ ගැන රේරුකාණේ හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු. ඒ වගේම අභිධර්ම සංග්‍රහය. මෙහි පුස්තකාලේ තියෙන පුළුවන් නම් නිකන් ඉන්නලාවට බලන්න. මොකද බණ අහලම ප්‍රමාණවත් නෑ. ඕගොල්ලොත් යම්කිසි කැපකිරීමක් පරිත්‍යාගයක් මේකට කළ යුතුයි. තේරුණානේ? සසරේ දුක පිළිබඳව අවබෝධ කරගන්න මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතින් ඕගොල්ලන්ට මං හිතන්නේ පොත් ගන්න සල්ලි නෑ. කවුරු හරි අපිට උපකාරයක් කරොත් පොත් ටිකක් ලබා දුන්නොත් මේ අත්තන්ට බෙදලා දෙන්න පුළුවන්. ඒ වගේම අපි දැන් සිත ගැන කතා කරනවා. අපේ තියෙනවා මේ සිත් chart එක. ඒකෙන් මේක ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්. ධර්මය ගැන. ඒකත් පුළුවන් නම් print කරගන්න ඕන. අපිට කවුරු හරි ඉතින් ආධාරයක් කරොත් මට මම ওই පින්වතුන්ලාට ඒ ටික print කරලා දෙන්න. ඒකට රුපියල් අද කාලේ ඉස්සර නම් රුපියල් 2000 3000ක් විතර ගියා එක chart එකක් හදන්න. එතකොට ඒක පේන තැනක ගහගත හැකි. විශේෂයෙන්ම ජනක මහත්තයා යට දාලා තියෙනවා ඒක ගන්න පුළුවන් chart එක. chart ගොඩක් තියෙනවා. අන්න ඒ ටික අනිවාර්යයෙන්ම ඊගාව ධර්ම දේශනාවේදී අරගෙන සටහන් ගහගෙන මේ ධර්මය ඉගෙන ගන්න. මොකද ඒක සංඥාවට යනවා. ඒකෙන් මාර්ගඵලයක් ලැබෙනව නෙමෙයි. හැබැයි ඒකෙන් අපිට පුළුවන් ප්‍රඥාව දියුණු කරන්න. සතිපට්ඨානය කොහොමද වඩන්නේ? ඒ වගේම ඕගොල්ලන්ට එදිනදා තියෙන ප්‍රශ්න, ද්වේෂය කොහොමද නැති කරගන්නේ? ලෝභය කොහොමද අපි නැති කරගන්නේ? ඒ වගේම අපිට ඊර්ෂ්‍යාව කොහොමද අපි තීනවද කියලා තේරුම් ගන්නේ. මෙතන කවුරුවත් නැහැ. හැමෝටම මෙතන තියෙන කට්ටියට ඊර්ෂ්‍යාව තියෙනවා. නේද? ලෝභය තියෙන. ඔය අකුසල චෛතසික 14ම තියෙනවා. ඉතින් හිතාම ලස්සන දේශනාවක්. හිතාම කල්පනාවෙන් අහන මම මෙච්චර මතක් කරන්නේ මේ අන්තිම චුට්ටේ යන්නේ. චෛතසික ගැන විස්තර කරාම උඹලන්ට තියෙන ඊට පස්සේ කළ යුතු දෙයක්. ඒක නිසා හිතා උනන්දුවෙන් ඊගාව ධර්ම දේශනාවට ලෑස්ති වෙන්න. ඉතින් අද අපි දැන් පැය 2ක් විතර දේශනාව කරා. මොන හරි ගැටලු මේ ගැන තිබ්බොත් රූපකාණ්ඩي අපි සරලව විස්තර කරේ. තව ගැඹුරින් තියෙනවා. තව ඉගෙන ගන්න පොත්පත් බලලා විශේෂයෙන් මම මතක් කරනවා මේ චෛතසික ගැන ඉගෙන ගැනීමේදී පොත්පත්වල නැති ගොඩාක් විස්තර තියෙනවා. තේරුණා නේද? අපිට ගොඩාක් ඒවා දැනෙනවා කල්පනා කරනකොට. පොත්පත්වල සරල විස්තර තියෙනවා. මම කිව්වේ දෙකක් එකට එකතු වුණාම මොන වගේ ස්වරූපයක්ද කියලා අපිට පෙන්වන්නේ. ඒක නිසා අපේ ජීවන අත්දැකීම් එක්ක තමයි දේශනා කරන්නේ. බොහෝ වෙලාවට පොඩි ස්වාමීන් වහන්සේ එන සතියේ ධර්ම දේශනාව කරයි චෛතසික ගැන විස්තර කිරිල්ල. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් ගොඩක් මේ ගැන කල්පනා කරන්න. විශේෂයෙන්ම අද මම රූපේ ගැන 20 ආකාරයක් කිව්වේ. ඒක ගැන හිතන්න. ඕගොල්ලෝ ඒ වගේම ඒක ගැන හිතලා මං හිතන්නේ ඒක අවබෝධ වුණොත් මෙතන සක්කාය දිට්ඨියක් මේ තියෙන්නේ කියලා මම හිතන්නේ එතනින්ම ඕගොල්ලෝ සෝවාන් වෙනවා. ඒක ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා. ඒ ගැන හොඳට කල්පනා කරන්න. ඉතින් මේකට උනන්දු ඇති කරගන්න. තේරුණා නේද? ඒ කියන්නේ මම කොහොම හරි මාර්ගඵලයක් ලබනවා. මම කොහොම හරි සසරෙන් එතර වෙනවා කියලා
මේ අදිෂ්ඨාන කරගෙන තව උනන්දුවෙන් අහන. ඒක නොතේරෙනවා කියන තමන්ගේ අඩුවක් නේද? ඒක නිසා ඡන්දය ආසාව ඇති කරගන්න. ඒකට කියන්නේ ඡන්දේ චෛතසිකය. ඒ ආසාව ඇති කරගෙන කොහොම හරි පින්වතුනි මේ සසරෙන් ඔයගොල්ලෝ එතර වෙන්න උත්සාහ කරන්න. ඒක අපි ධර්මයටත් කරන ලාභයක්. ඒ අපි සෝවාන් වුණා කියලා අපිට නැති වෙන දෙයක් නැහැ. බය වෙන්න එපා. තේරෙන්නේ ඔක්කොම ටික අපිට තියෙනවා. අපි ආත්ම 7ක් දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්. අපේ දුවලටත් එහෙමයි. හොඳ දිව්‍ය කුමාරයෝ එහෙම ගන්න පුළුවන් සෝවාන් වුණා කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා උනන්දුවෙන් මේ ධර්මය අහන්න. විශේෂයෙන් මම ආශිර්වාද කරන ඕගොල්ලන්ට මේ ගොඩාක් කාලයක් ඕගොල්ලෝ බණ ඇහුවා. ඒ අවබෝධ කරගත්තු ඒ අපි කතා කරපු ඒ සී සත් ධර්මයේ යම් කිසි කුසලයක් ඉපදුනා නම් මේ අඩවිය ආරක්ෂා කරන දෙවියන්ටත් සියලුම දෙවි දේවතෝ වහන්සේලාට මේ කුසල අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාද ශක්තියනොත් අපේ ආශිර්වාද ශක්තියනොත් තුරුණුවන්ගේ සුවිශේෂ අසංකේය මහා ගුණානුබලයනොත් ඕගොල්ලන්ට යෝනිසෝ මනසිකාර්ය පෑදේවා. ප්‍රඥා චෛතසිකේ උද්දීපනය වේවා. මේ ආසනයේදීම මේ ගෞතම බුද්ධ ශාසනයෙම සතර අපායෙන් මිදීම නම් වූ උතුම් වූ සෝවාන් ඵලෙන් සැනසෙන්න මේ කුසල් ওই පින්වතුන්ලාට එකසේම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.